හොඳයි ආදරණීය දරුවනේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වෙනි ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න ඉදිරිපිට සාකච්ඡා කරමින් ඉන්නේ. මේනකොට ආදරණීය දුවල පුතාලත් එක්ක අපි සමාලෝචන ප්‍රශ්න 140ක් සාකච්ඡා කරලා අවසන් කරලා 141 වෙනි සමාලෝචන ප්‍රශ්නයත් එක්ක ඉදිරිපිට සම්බන්ධ වෙන්නේ අපි. රයිට් පුතේ අපි බලමු ප්‍රශ්නෙට කෙලින්ම යමු. විශේෂිත තත්ත්වයටතේ සිදු කරනු ලැබෙන ඇසුරුම් ක්‍රමයක් සඳහන් කරන්න කියලා පුතේ. මේ විශේෂිත තත්ත්වයටතේ සිදු කරනු ලැබෙන ඇසුරුම් ක්‍රම ගැන කතා කරනකොට පුතේ ඔයගොල්ලෝ දන්නවා. විශේෂයෙන්ම අපි මේ විශේෂිත තත්ත්වයටතේ සිදු කරන ඇසුරුම් ක්‍රම ගැන දුවේ පුතේ කතා කරලා තිනවා. පාලිත පරිසර තත්ත්වයටතේ ඇසුරුම් ක්‍රම කතා කරලා තිනවා පුතේ. නවීනකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයටතේ සිදු කරන ඇසුරුම් ක්‍රම ගැන කතා කරලා තිනවා දුවේ පුතේ. අපි ඒ වගේම කුශාග්‍ර ඇසුරුම් නැත්තම් බුද්ධිමය ඇසුරුම් ගැන අපි මේ කතා කරලා තිනවා දුවේ පුතේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ නවීනකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයටතේ ඇසුරුම් කරනකොට පුතේ මේ ඇසුරුම තුල අපි දන්නවා ආහාරයේ ආයු කාලයේ වැඩිවන පිළිවෙලට පුතේ වායු අනුපාතයේ සකස් කිරීමක් සිදු කරනවා පුතේ. ඉතින් එතනදී අපි දන්නවා විශේෂයෙන්ම කිරිපිටි වැනි ආහාරවල අපි දන්නවා N2 වැනි අක්‍රීය වායුවක් සිර කරලා තියෙනවා පුතේ. සමහර ඒ වගේ අපි කාබන් ඩයොක්සයිඩ් වැනි වායු අපි දන්නවා ඒවා විශේෂයෙන්ම ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය අඩාල වීමට වැදගත් වෙනවා. සමහර ඇසුරුම් වල ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීම සිදු කරනවා දරුවනේ. ඔක්සිජන් ඉවත් කිරීම සිදු කරනවා. නවීනකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයටතේ ඇසුරුම් කරන්නේ. ඒ වගේම පුතේ අපි දන්නවා රික්තක ඇසුරුම් කරන්නේ. රික්තක ඇසුරුම් කරන්නේදී අපි දන්නවා ආහාර ඇසුරුම තුල ආහාරය ඇසුරුම තුලට බහාලීම සිදු කරලා අපි මේ ආහාරයත් සමග ඇසුරුම මේ වැකියුම් මැෂින් එකට තිබ්බට පස්සේ පුතේ මුලින්ම ආහාර ඇසුරුම තුළ තියෙන වාතයේ මුළු මුලින්ම පාහි ඉවත් වෙලා පුතේ ඇසුරුම සීල් වීම සිද්ධ වෙනවා. අපි කියනවා වැකියුම් පැකේජින් එකක් කියලා. වැකියුම් ඇසුරුම් කරණයක්. රික්තක ඇසුරුම් කරණය කියලා තියෙනවා පුතේ කියනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ රික්තක ඇසුරුම් කරණය කරන ආහාර ඔබ දැකලා තියෙනවා පුතේ සුපිරි වෙල්සලකට ගියොත් සොසේජස් වර්ග, මීට් බෝල්ස් පුතේ, ටූනා මසුන් මේ විදිහට පුතේ අපි දන්නවා රටේ ඉඳි ඊළඟ කැෂියු නට් පුතේ කජු මද කියන එක ඊට අමතරව ග්‍රීන් පීස් ඒ වගේම අපි දන්නවා තවත් රටයිදි වගේ ආහාර ද්‍රව්‍ය මේ ආකාරයට අපි දන්නවා පුතේ මීට් බෝල් සොසේජස් වගේ ආහාර ද්‍රව්‍ය ආහාර වර්ග මේ වැකියුම් ඇසුරුම් කරණය මගින් ඇසුරුම් කරණය කරනවා. ඉතින් පුතේ මේ විශේෂිත තත්ත්වයටතේ සිදු කරන ඇසුරුම් ක්‍රමවේද ගැනත් විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම වගේ අහනවා පුතේ. බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න එකක් අහලා තිබ්බා මේ නවීනකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයටතේ ඇසුරුම් කරන්නේ වගේම විශේෂයෙන්ම මේ බුද්ධිමය ඇසුරුම් කරන පද්ධතිය නැත්නම් කුසාග්‍ර ඇසුරුම් කරන පද්ධතිය ඉන්ටෙලිජන්ට් පැකේජින් ගැන අහලා තිබ්බා දරුවනේ. අපි දන්නවා මේ ආහාරයේ විවිධ සංවේදක මගින් අපි දන්නවා මේ සෙන්සර්ස් මගින් අපිට හඳුනා ගන්න ආහාරයේ ආයු කාලය අවසන් වෙනවත් එක්කම අර බාකෝඩ් එක මැකිලා යන ආකාරයට තියෙන සමහර ලාවට නේද පුතේ ආහාරයේ කල්ලිකුත් වෙනවත් එක්කම බාකෝඩ් එක මැකිලා යනවා. වර්ණ වෙනස් වීමක් පෙන්වුම් කරන විදියට සටහන් වෙනවා පුතේ. අපි දන්නවා කුශාග්‍ර ඇසුරුම් නැත්නම් බුද්ධිමය ඇසුරුම් කියලා මේ ප්‍රශ්නයක් දුවේ පුතේ. විභාගයට අහලා තිබ්බා බහුවර්ණ මාදිරියේ ප්‍රශ්නයක් උසස් පෙළ විභාගෙදී. ඉතින් බහුවර්ණ මාදිරියේ ප්‍රශ්න වගේම පුතේ ව්‍යුහගත මාදිරියේ ප්‍රශ්න සහ රචනා මාදිරියේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතාමත් අතිශය වැදගත් කොටසක් විදිහට අපිට මේ විශේෂිත තත්ත්වයටතේ ඇසුරුම් කරණය කියන ක්‍රියාවලිය පුතේ අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ ඇසුරුම් ක්‍රම විශේෂයෙන්ම ආහාර පරිරක්ෂණයට වගේම පුතේ ආහාර කල් තබා ගන්න දායක වෙනවා. ශුද්ධජීවී ක්‍රියා අඩාල කරන්න ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයේ බාධාකක වන විදිහට පුතේ මේවා ආහාරවල ආයු කාලය වැඩි වෙන ආකාරයට පුතේ මේ ඇසුරුම් පද්ධති නිර්මාණය කරලා සකස් කරලා තියෙනවා. හොඳයි දුවේ පුතේ අපි බලමු කෙලින් පිළිතුරට යමු. රයිට් මෙන්න පුතේ මේ ඇසුරුම් ක්‍රම ටික අහලා දෙනවා පුතේ ප්‍රශ්නේ වෙන්න ඕනේ විශේෂිත තත්ත්වයට සිදු කර ලබන ඇසුරුම් ක්‍රමයන් සඳහන් කරන්න කියලා පුතේ තියෙන්නේ. ඇසුරුම් ක්‍රමයන් කියලා අපි ඒක හදාගමු පුතේ. ඇසුරුම් ක්‍රමයන් සඳහන් කරන්න කියවනම් ප්‍රශ්නේ නිවැරදි. විශේෂිත තත්ත්වයටතේ සිදු කරනු ලබන ඇසුරුම් ක්‍රමයන් සඳහන් කරන්න කියලා කිව්වේ පුතේ. එහෙනම් පාලිත පරිසර තත්ත්වයටතේ සිදු කරන ඇසුරුම් කරන්නේ, නවීනකృత අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයටතේ සිදු කරන ඇසුරුම් කරන්නේ, ඒ වගේම රික්තක ඇසුරුම් කරන්නේ දුවේ පුතේ. ඒ වගේම බුද්ධිමය ඇසුරුම් පද්ධති ක්‍රමය අපිට සඳහන් කරන්න පුළුවන්. අපි බලමු පුතේ ටිකට කතා කරමු. රයිට් මේ බලමු පුතේ පාලිත තත්ත්වයටතේ ඇසුරුම් කරණය පුතේ. අංක 1 පාලිත තත්ත්වයටතේ ඇසුරුම් කරණය. රයිට් ඇසුරුම පාලනය කරනද පරිසර තත්ත්වයටතේ ඇසුරුම් කරනවා පුතේ. ඇසුරුම තුල තියෙන වායු අනුපාතය අපි පවත්වා ගන්නවා. ඇසුර මේකට පිටතින් වායු ඇතුල් කිරීමක් සිදු කරන්නේ නැහැ පුතේ. ඇසුරම තුල තියෙන වායු අනුපාතය අපි පවත්වා ගැනීමක් සකස් කර ගැනීමක් සිදු කරන්නේ. ඒ වගේම රික්තක ඇසුරුම් කරණය වැකියුම් පැකේජින් එක ඇසුරුම තුල තියෙන වාතයේ මුළු මුලින්ම පාහි ඉවත් කරලා ඇසුරුම සීල් කිරීමකට ලක් කරනවා පුතේ. ඒ වගේම හැකුළුම් දවටන ඇසුරුම් කරණය පුතේ. රයිට් ආහාරමය නොවන
ද්‍රව්‍ය ඇසිරීම කිරීම සඳහාත් බොහෝ විට මේක යොදා ගන්නවා පුතේ. රයිට් හැකලුම් දවටන ඇසුරුම් කරන්නේ නවීනකෘත අභ්‍යන්තර පරිසර තත්ත්වයට යටතේ ඇසිරීම මොඩිෆයිඩ් ඇට්මෝස්ෆියර් පැකේජින් එක. ඒ කියන්නේ ඇසුරුම තුල වායු අනුපාතය ආහාරයේ ආයු කාලය වැඩි වෙන අන්දමට සකස් කරනවා පුතේ ඒකෙදි. ජෛව හායනයට ලක්වන ඇසුරුම් පද්ධති තියෙනවා පුතේ. බයෝඩිග්‍රැඩිබල් පැකේජින් විදිහට අපි සලකනවා පුතේ. අර බිත්තර ට්‍රේස් වගේ දේවල් සකස් කරලා තියෙනවා අපි දන්නවා. මේවා දි รา පත් වෙනවා. සුදුරු ජීවීන් මගින් දි รา පත් වෙන අර ද්‍රව්‍ය වලින් සකස් කරලා තියෙන බිත්තර ඇසුරුම් බිත්තර පැක් වගේ එන දේවල් අපිට එකට කියන්න පුළුවන්. ඒ වගේම කුශාග්‍ර ඇසුරුම් නැත්නම් මේ බුද්ධිමය ඇසුරුම් කරන්නේ ඉන්ටෙලිජන්ට් පැකේජින් සිස්ටම් එක පුතේ. මේකදී අපි අර ආයු කාලයේ ආහාරයේ කල්විගත් වේගන එද්දී අපි අර බාකෝඩ් එක මැකෙන ආකාරයට තියෙනවා පුතේ. රයිට් ඒක අපිට හඳුනා ගන්න පුළුවන් ඇසුරුම් කරන පද්ධතියක් තවත් විශේෂිත සුවිශේෂිත බුද්ධිමය ඇසුරුම් කරන පද්ධති. එහෙනම් ආකාර 1 2 3 4 5 6ක් ගැන කතා කරනවා පුතේ. පාලිත තත්ත්වයට ඇසිරීම, රික්තක ඇසුරුම් කරන්නේ, හැකිලුම් දවටන ඇසුරුම් කරන්නේ, නවීනකෘත අභ්‍යන්තර පරිසර තත්ත්වයට ඇසිරීම, ජෛව හායනයට ලක්වන ඇසුරුම් කරන පද්ධති සහ බුද්ධිමත් ඇසුරුම් කරන පද්ධති අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. පාලිත තත්ත්වයට ඇසිරීම කෙටියෙන් හඳුන්වන්න යම් පුතේ අපි. අභ්‍යන්තර වායු මිශ්‍රණය නිරන්තරයෙන් පරීක්ෂාවට බඳුන් කරමින් ආහාරයේ ජීව කාලය දීර්ඝ කර ගැනීමටයි මේ ක්‍රමය භාවිතා කරන්න අපි කතා කරන්නේ. ආහාර ඇසුරුම තුල තියෙන අභ්‍යන්තර වායු මිශ්‍රණය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරමින් ආහාරයේ ආයු කාලය නැත්නම් සෙල්ෆ් ලයිෆ් එක වැඩි කර ගැනීමයි සිදු කරන්නේ පුතේ. පිටතින් වායු ඇතුල් කිරීමක් හෝ වායු ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ පුතේ. බලන්න විශේෂයෙන්ම අභ්‍යන්තරයේ වායු මිශ්‍රණය, ඒ කියන්නේ අපි කියන තම පාලිත පරිසර තත්ත්වයට ඇසුරුම් කරන්නේ. මේකේ අර මොඩිෆයිඩ් ඇට්මොස්ෆියර් පැකේජින් එකේ වෙනසත් අපිට එතකොට සංසන්දනය කරන්න පුළුවන්. ඇසුරුම තුළ වායු අනුපාතය අර වායුවක් සිර කරලා නේද සමහරලාට මේ ඇතුළත තියෙන වායු ඉවත් කරලා N2 වගේ වායුවක් සිර කරලා තියෙනවා කිරිපිටි ඇසුරුම තුළට. රයිට් ඒක මොකද්ද? නවීනකృత අභ්‍යන්තර පරිසර තත්ත්වයට ඇසුරුම් කරන්නේ. මේ පාලිත පරිසර තත්ත්වයට ඇසුරුම් කරන්නේ කියන්නේ අභ්‍යන්තරයේ වායු මිශ්‍රණය නිරන්තර පරීක්ෂාවකට භාජනය කරමින් බඳුන් කරමින් ආහාරයේ ජීව කාලයේ දීර්ඝ කර ගැනීමටයි මේ ක්‍රමවේදය භාවිතා කරන්නේ. මේ ආකාරයට ඇපල්, පෙයාස්, මස් වර්ග, කෙසෙල් ඇසුරුම් කරන්නේ සිදු කරනු ලබනවා පුතේ. රයිට් උදාහරණ ටිකුත් අපිට තියෙනවා පුතේ. ඇපල්, පෙයාස්, මස් වර්ග සහ කෙසෙල් මේ ආකාරයට ඇසුරුම් කරන්නේ කරනවා. අභ්‍යන්තරයේ ඒ කියන්නේ ඇසුරුම තුල අඩංගු වායු මිශ්‍රණය නිරන්තර පරීක්ෂාවකට බඳුන් කරනවා. බඳුන් කරමින් ආහාරයේ ජීව කාලය දීර්ඝ කර ගැනීමයි මේ ක්‍රමවේදයේදී සිදු වෙන්නේ. රික්තක ඇසුරුම් කරන්නේ කෙටියෙන් හඳුන්වන්න කියනවා. ඇසුරුම තුල තියෙන වාතය මුළුමනින්ම පාහි ඉවත් කරනවා පුතේ. මුලින්ම ආහාරයේ ඇසුරුම තුලට බහාලීම සිද්ධ කළා. අපි හිතමු ටූනා මසුන් අපනයනය සඳහා සකස් කරන සමාගමක ඒ සකසන ලද ටූනා මස් එක් කොටස අපි කියනවා ලොයින් එක නැත්නම් පිලට් එකක් ලොයින් එකක් කියමු අපි. ඒක රැප් කළා. ඒ වගේම අපි දන්නවා ඒ අදාළ කඩදාසි නැත්නම් රෙදි වර්ගයකින් ඔතලා රැප් කරලා ඉවර වෙලා අපි දන්නවා මේ පොලිඑතිලීන් මල්ල තුලට බෑගිය තුලට දානවා දරුවනේ. බෑගිය තුලට දාලා රයිට් බෑගිය තුලට දාලා මේක ලේබල් එකකුත් කරලා තියෙන ලේබලින් එකකුත් කරලා තියෙන. ඊට පස්සේ අපි කට ඒ විවෘත කට සහිතයි කැබලි කිහිපයක් අපිට මේ වැකියුම් මැෂින් එකට තිබ්බට පස්සේ පොතේ දෙපැත්තෙම තියන්න පුළුවන් ඒ අපි අවශ්‍ය කොටස් කිලෝ බර ප්‍රමාණය අනුව කපාගත්ත කොටස් රයිට් ඒ ලොයින් කොටස් අපි ඇසුරුම තුලට දාලා පොලි එතිලීන් ඇසුරුම තුලට නියමිත ගේජ් එක සහිත ඝනකම සහිත ඇසුරුම තුලට දාලා පොතේ ඒ සුදුසු ඝනකම සහිත ආහාර ද්‍රව්‍ය ඇසිරීම සඳහාම ෆුඩ් ග්‍රේඩ් වන ආහාරය සමග ප්‍රතික්‍රියා නොකරන ආහාර ද්‍රව්‍ය සඳහාම විශේෂයෙන් සැකසුණු පොලිඑතිලීන් මළු බෑග් වලට තමයි පුතේ මේ ආහාරයේ මාංශ කොටස බහාලීම සිද්ධ කරන්නේ. විශේෂයෙන් මතක තියාගන්න. දැන් ඉස්සෝ වගේ කටු සහිත මත්ස්‍යයන් වැකියුම් පැක් කරන්න බෑ. ඒක වැකියුම් ගහපු ගමන් අර කටු එනිලා වැකියුම් එක බැහැලා යනවා. ඒක අසාර්ථකයි. නමුත් කටු ඉවත් කරන ලද ටූනා මසුන් මේ සඳහා මේ ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. දැන් සොසේජස් වල කටු නැහැනේ, මීට් බෝල්ස් වල කටු නැහැනේ. මස්නේ හොඳට අරන් තියෙන්නේ, අඹරන ලද මස්නේ අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒව වැකියුම් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කවරය තුලට බෑගිය තුලට මේ ආහාරය දාලා අපි දැන් මේ ආකාරයට කවරය තුලට අපිට පුළුවන් මේ මත්ස්‍ය කොටස මේ ආකාරයට දාලා රයිට් මේ කවරය
මෙන්න මේ කවරේ මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ ආකාරයට මේ කවර කිහිපයකට එකක් නෙවෙයි දෙක තුනක් දැන් එක පැත්තකට වැකියුම් මැෂින් එකේ දැන් වැකියුම් මැෂින් එක අපි ගත්තොත් දැන් වැකියුම් මැෂින් එකේ දෙපැත්තෙන්ම අපිට තියන්න පුළුවන්. මේ පැත්තෙනුත් අපිට තියන්න පුළුවන් කවර. මේ පැත්තෙනුත් කවර තියන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙනුත් කවර තියන්න පුළුවන්. මේ පැත්තෙනුත් කවර තියන්න පුළුවන්. මේ ඇතුලේ මේ ආහාර තියෙනවා අඩංගුයි. මේ ඇතුලේ මේ මාළු කෑල්ලක් දාලා තියෙනවා. ලොයින් එකක් තියෙනවා. මේ විදිහට. දාලා මේ යන්ත්‍රයේ පහලින් යන්ත්‍රයේ අදාළ බොත්තම ස්විච් එක ක්‍රියාත්මක කරාට පස්සේ මේ පැත්තේ තියෙන කොටසක් පියනක් වගේ කොටසක් අධිවේගයෙන් මේ පත එහා පැත්තට වැටිලා ඒක මොකද වෙන්නේ ආහාරයේ වැකියුම් වෙනවා. වැකියුම් වෙනකොට මේ ඇසුරුම තුල ආහාරය නෙමෙයි ඇසුරුම තුල තියෙන වාතයේ සම්පූර්ණම පහයි ඉවත් වෙලා ඊළඟ අවස්ථාවේදී හඬක් ඇහෙනවා. මේ ඇසුරුම සීල් වීම සිද්ධ වෙනවා පුතේ. ඇසුරුම සීල් වීම සිද්ධ වෙනවා. එතකොට ආය ඇතුළ තිබ්බ වාතයේ මුළුමනින්ම පහ ඉවත් වෙලා තියෙන්නේ. පිටතින් වාතයට ඇතුළු වෙන්නවත් ඇතුළේ වාතය නැහැනේ. පිටතින් වාතයට ඇතුළු වීමක්වත් සිදු වෙන්නේ නැහැ පුතේ. වායුන්ට සහ ජලයට ප්‍රතිරෝධී ඇසුරුම් තමයි පොලිතීන ඇසුරුම් කියන අපි දන්නවා. ඒක නිසා මේ ආහාරයේ පරිරක්ෂණය වෙනවා පුතේ. ආහාරයේ ආයු කාලයේ සෙල්ෆ් ලයිෆ් එක අඩු වෙනවා. ශුද්ධ ජීවී ක්‍රියා අදාළ වෙලා තියෙන්නේ. මොකද ඇතුළට වාතයට ඇතුළු වෙන්නත් බෑ. ඇතුළ තිබ්බ වාතය සම්පූර්ණ පාහේ ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ ඇසුරුම් කරණයත් වඩා ගුණාත්මක අසුරුම් කරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. සුරක්ෂිතයි. ආහාරයේ සීත දැවීමකට ලක් වෙන්නේ නැහැ පුතේ. හැකිලීමකට ලක් වෙන්නේ නැහැ. අපි ඇසුරුම විවෘත කරාට පස්සේ අපිට නිකන් පේන්නේ සොසේජස් කරලා හැකිල්ල වගේ. නේද? හැකිල්ල ගිහිල්ලා වගේ මීට් බෝල් එකත් හැකිල්ලනේ. කොහොමද ඇසුරුම එහෙම හැකිල්ලා තිබ්බට පුතේ ඇතුළේ තියෙන ආහාරයේ නැවුම් බව තෙතමනේ ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙනවා. ඇසුරුම විවෘත කරාට පස්සේ සොසේජස් කරලා ඒ විදිහටම ඒ හැඩයටම අපිට එළියට ගන්න පුළුවන්. රයිට්? ඒකයි විශේෂයෙන්ම රික්ත කැසුරුම් කරණය ගැන කියන්න තියෙන්නේ. රයිට්? අපි බලමු. මේ බලන්න. නිෂ්පාදනයේ අඩංගු ඇසුරුම තුල ඇති වායුව හැකිපමණ ඉවත් කර මුද්‍රා තැබීමයි මේකෙදි සිදු වෙන්නේ පුතේ. මොකද්ද පුතේ සිදු වෙන්නේ? නිෂ්පාදනයේ අඩංගු ඇසුරුම තුල තියෙන වායුව හැකිපමණ ඉවත් කරනවා පුතේ. වැකියුම් කරනවා. ඉවත් කළා මුද්‍රා තැබීමක් සිදු වෙන්නේ. මේකෙදි වායු සංසරණයට සම්පූර්ණ ප්‍රතිරෝධී මාධ්‍යයක් තමයි පුතේ මේ ඇසුරුම් ද්‍රව්‍ය විදිහට තෝරගන්නේ. පොලි එතිලීන් මාධ්‍යයක් නියමිත ඝනකම සහිත ෆුඩ් ග්‍රේඩ් ආහාර ද්‍රව්‍ය ඇසරීම සඳහාම අනුමත මේ ඇසුරුම් වර්ගයි තෝරගන්න ඕනේ පුතේ. ඉතින් එතනදි මතක තියාගන්න මේකේ වායු සංසරණයට සම්පූර්ණ වාතයට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ. පිටතින් වායුවට ඇතුල් වෙන්න හැකියාවක් නැති වායු සංසරණයට සම්පූර්ණ ප්‍රතිරෝධී මාධ්‍යයක් තෝරගන්න ඕනේ. දැන් අපි අර කටු සහිත මාළු වැකියුම් කරන්න ගියොත් එහෙම අර ඒක වදිනවා. නමුත් වැකියුම් බැහැලා යනවා. වැකියුම් එක මොකද වෙන්නේ? ඇතුළට වාතය යන්න පුළුවන්. කටු වුණාට පස්සේ වැකියුම් බැහැලා යන්න පුළුවන් ඒක. එහෙනම් මේකෙදි වායු සංසරණයට සම්පූර්ණ ප්‍රතිරෝධී ඇසුරුම් මාධ්‍යයක් තෝරගන්න ඕනේ. පොලිඉතිලීන් යොදා ගන්න පුළුවන් පුතේ. තෝරා ගැනීම හා මුද්‍රා තැබීම සීල් වීම පරිපූර්ණ වීම පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. යන්ත්‍ර දෝෂ තියෙනවා සකස් කරගන්න නිවැරදිව මේක සීල් වෙන්න ඕනේ. හරියට සීල් වුනේ නැත්නම් එහෙම වැකියුම් බැහැලා යනවා. වැකියුම් බස්සන් පස්සේ මොකද වෙන්නේ? මේකෙන් පිටතට වාතයට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. වැකියුම් බැහැලා යනවා. එහෙනම් මේකෙදි වායු සංසරණයට සම්පූර්ණ ප්‍රතිරෝධී මාධ්‍යයක් තෝරගන්න ඕන වගේම මුද්‍රා තැබීම සීල් වීම පරිපූර්ණත්වයට පත් වෙන්න ඕනේ. ඒක ගැන සැලකිලිමත් වෙන නිවැරදිව මේක සීල් වෙන්න ඕනේ. නැත්නම් වැකියුම් බහිනවා. හරි. ඒ රික්ත කැසුරුම් කරණය ගැනයි අපි කතා කරන්නේ. ආහාර වර්ග සඳහා රික්ත කැසුරුම් කරණය භාවිතා කිරීමේ වැදගත්කම් අහනවා. අන්න ඒක ඉතාමත්ම වැදගත්. මේ වැකියුම් පැකේජින් එක රික්ත කැසුරුම් කරන්නේ ආහාරයේ ශීත දැවීමකට ලක් වෙන්නේ නැහැ. ආහාරයේ තෙතමනේ ආරක්ෂා වෙනවා. ආහාරයේ ආයු කාලය වැඩි වෙනවා පුතේ. මොකද ඇතුළතත් ශුද්ධ ජීවීන් නැහැ. පිටතින් ශුද්ධ ජීවීන්ට ඇතුළ වෙන්නත් නැහැ. වාතයත් එක්කනේ ඇතුළ වෙනවා නම් ඇතුළ වෙන්නේ. එහෙම ඇතුළ වෙන්නේ හැකියාවකුත් නැහැ පුතේ. ඒ වගේම ආහාර විශේෂයෙන්ම ප්‍රවාහනයේදී අර මේ අපි දන්නවා මේක අර තියෙද්දි අපිට මේවා ගබඩා කරලා තියන්න. ඒ වගේම ප්‍රවාහනයේදී අපිට මේ වගේ අර ලොකු ඉඩක් ඇහිරෙන්නේ නැහැ. මේවා හරියට ඇසුරුම් කරගන්න අපි ගබඩා කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහනයේදී අර වැඩි ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉඩ අපිට ඒක අඩු ඉඩක ඒවා පැක් කරන්න පුළුවන්. මොකද ඒක ඇසුරුම හැකෙල්ල වගේ තියෙන්නේ. ඒ chance එකත් ඒ වාසියත් තියෙනවා පුතේ මේකෙදි. හරි. එහෙනම් අපෙන් අහන්නේ මේ ආහාර වර්ග සඳහා රික්ත කැසුරුම් කරන ක්‍රමේ භාවිතා කිරීමේ වැදගත්කම් ටිකයි අහන්නේ. එකක් ආහාරයේ ආයු කාලය වැඩි වෙනවා පුතේ අපි කිව්වා වගේ. සෙල්ෆ් ලයිෆ් එක ආයු කාලය වැඩි වෙනවා. සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා පුතේ. අසුරම තිබ්බ වාතයේ සම්පූර්ණ පහේ ඉවත් කරලා තියෙන්නේ. වායුන්ට ප්‍රතිරෝධී ද්‍රව්‍යයි මේ විශේෂයෙන්ම මේ අපි මේ පැකින් මැටීරියල් විදිහට තෝරගෙන තියෙන්නේ. ඒ වගේම මේකේ ශුද්ධ පරිමාව අඩුවීම මගින් ගබඩා කිරීමේදී වගේම ප්‍රවාහනයේදී අමතර වාසියක් වෙනවා පුතේ. තුන්වෙනි කරුණ. ඒ වගේම ආහාරයේ තෙතමනේ ඉවත් නොවන නිසා හැකිලීමක් සිදු නොවෙන්නේ නැහැ. ආහාරයේ තෙතමනේ ඉවත් වෙන්නේ නැහැ නේ. ආහාරයේ හැකිලීමකට ලක් වෙන්නේ නැහැ පුතේ. සුරක්ෂිතව තියෙනවා. අසුරම විවෘත කරපසු අපිට අර නැවුම් බව ඒ ආකාරයටම පවත්වා ගන්න හැකියාවක් තියෙනවා මේ වැකියුම් පැකින් එකකින් රික්ත කැසුරුම් කරන්නේ මගින්.
රයිට්. එහෙනම් දරුවන්ට පැහැදිලි. හරි. මේක හතරවෙනි කරුණ. ඒ වගේම පස්වෙනි කරුණ ආහාරයේ ශීත දැවීමකට හෝ ඔක්සිකරණයකට ලක් නොවීම. ඔක්සිකරණයකට ලක් වෙන්නේ නැහැ. ඔක්සිජන් එකතු වීමක් සිදු වෙන්නේ නැහැ නේ ආහාරයේ. ඔක්සිකරණයකට වෙන්න නම් මේ ඇසුරුම හරහා වායුව මාරුවට හැකියාවක් නැහැ. වායුව මාරුවට ප්‍රතිරෝධී ඇසුරුමක් නේ පොලිඑතිලීන් ඇසුරුමක්. ඒක ලේස් කීපයකින් සකස් කරලා තියෙන්නේ. මේක ඝනකම වැඩි ඝනකමත් සහිත සුසු ඝනකමත් සහිත මේ ඇසුරුම් මාධ්‍යයක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒකේ ගේජ් එක පිළිබඳව සැලකීමක් වෙනවා. ඒ සැලකිය යුතු ඒ අදාළ ප්‍රමාණිත වෙන ගේජ් එකකින් යුතු පොලිතින් එකක් තමයි තෝරගන්නේ. පොලිඑතිලීන් මාධ්‍යයක් තමයි තෝරගන්නේ. ඉතින් වායුන්ට ප්‍රතිරෝධී. ඉතින් වාතයට ඇතුළු වෙන්න බෑ. ඇසුරුම සීල් වෙලා තියෙන්නේ. ඒක නිසා මේක මොකක්ද වෙන්නේ? ආහාර සීත දැවීමට හෝ ඔක්සිකරණයකට ලක්වීමක් සිදු වෙන්නේ නැහැ. මේ විදිහට විශේෂයෙන් මස් මාළු වැනි ආහාරවල මෘදු බවට පත්වීම වළක්වනවා. මස් මාළු වැනි ආහාර මෘදු බවට පත්වීම වළකිනවා. 6. ඒ වගේම ප්‍රෙෂ් එක නැවුම් ගතිය ආහාරයේ නැවුම් බව සුරකිනවා. ප්‍රෙෂ් ටූනා අපනයනය කරනකොට එකයි මේ වැකියුම් පැක් එකක් ගහන්නේ. නැවුම් බව සොසේජස් මීට් බෝල් වල නැවුම් බව සුරක්ෂිතයි. කැෂියු නට් එකේ නැවුම් බව සුරක්ෂිතයි. රටේ දේවල් නැවුම් බව සුරක්ෂිත වෙනවා. ග්‍රීන් පීස් වගේ නැවුම් බව සුරක්ෂිත වෙනවා. නේ? මේ විදිහට වැකියුම් කරලා තියෙනවා. රට කජු ආර මේ විදිහට ඔබ දැකලා තියෙයි. මේ ආකාරයට රට ඉදි වැකියුම් කරලා තියෙනවා. වැකියුම් පැකේජ් එක පැක් එකක් භාවිතා කරලා තියෙනවා. හැකලුම් දවටන ඇසුරුම් කරන කෙටියෙන් හඳුන්වන්න කියන. ඒකටත් දැන් අපි. පොලියොලෙෆින් වලින් සාදන ලද ප්ලාස්ටික් දවටනයක් යොදාගෙන ආහාර හා ආහාර නොවන ද්‍රව්‍ය ඇසුරුම් කරන්නේ මේක ඉදිරිය දාගන්නේ. අපි ඒක මුලින්ම කිව්වා. මොනවද යොදාගන්නේ? ෆොලියොලෙෆින්. ෆොලියොලෙෆින් වලින් සාදන ප්ලාස්ටික් දවටනයක් යොදාගෙන ආහාර හා ආහාර නොවන ද්‍රව්‍ය ඇසුරුම් කරන්නේ මෙහිදී සිදු කරනවා. මේවා ප්‍රාථමික මෙන්ම ද්විතීයික ඇසුරුම් ද්‍රව්‍ය විදිහටත් යොදා ගන්න පුළුවන්. ප්‍රාථමික ඇසුරුම කෙලින්ම ඍජුවම ආහාරයත් එක්ක ගැටෙනවා. ද්විතීයික ඇසුරුම ඍජුවම ආහාරයත් එක්ක ගැටෙන්නේ නැහැ. දැන් අපිට ඔබට බලා ගන්න පුළුවන් දැන් වතුර බෝතල් මේ ආකාරයට පානීය ජල බෝතල් කිහිපයක් එකට පැක් එකක් විදිහට සකස් කරලා මේ විදිහට ඔබ දැකලා ඇති. මොකද එතකොට ප්‍රාථමික ඇසුරුම තමයි ජලය ටික ගබඩ ඇසුරුම් කරණය කරලා තියෙන. ජලය දාලා තියෙන බෝතලේ තමයි මේ ප්ලාස්ටික් බෝතලේ තමයි ආහාරයත් එක්ක ජලයත් එක්ක කෙලින්ම ගැටෙන්නේ. නමුත් ද්විතීයික ඇසුරුම කියන කෙනා මේ වගේ බෝතල් 10ක් 12ක් පැක් එකක් එකට එකතු කරලා බෝතල් 12ක් විතර එකට එකතු කරලා අන්න ඒක ද්විතීයික ඇසුරුමක් විදිහට මේ හැකලුණු දවටන ඇසුරුම් කරන්නේ යොදලා තියෙනවා. ඒකත් විශේෂයෙන් මතක් තියන්න දුවේ පුතේ. ඒ කියන්නේ ෆොලියොලෙෆින් වලින් සාදන ලද ප්ලාස්ටික් දවටනයක් යොදාගෙන ආහාර හා ආහාර නොවන ද්‍රව්‍ය ඇසුරුම් කරන්නේ සිදු කරනවා පුතේ. මේවා ප්‍රාථමික ඇසුරුම කෙලින්ම ඍජුවම ආහාරයත් එක්ක යා ගැටෙනවා. ඒ වගේම ද්විතීයික ඇසුරුම ඍජුව ආහාරයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වතුර බෝතලයක් බීම බෝතලයක් වගේ එකක් බීම බෝතලයක් වගේ එකක් ඒ බීම දාලා තියෙන බෝතලයේ එක තමයි ප්ලාස්ටික් බෝතලයත් එක්ක තමයි බීම කියන එක කෙලින්ම ගැටෙන්නේ. ඒතකොට මේ අර ෆොලියොලෙෆින් එකකින් හදලා තියෙන මේ අපි කියපු හැකලුණු ඇසුරුම් කරන්නේ ඒක අපි පිටතින් අර බෝතල් 5ක් 6ක් නැත්නම් 12ක් විතර එකට එකතු කරලා ඒක දාලා තියන්න පුළුවන් අපිට ද්විතීයික ඇසුරුමක් විදියට. රයිට්? ද්විතීයික ඇසුරුමක් විදියට ඒ විදියට සකස් කරන්න පුළුවන්. ඒකයි මේකද කියන්නේ. ප්‍රාථමික මෙන්ම ද්විතීයික ඇසුරුම් ද්‍රව්‍ය විදියටත් යොදා ගන්න පුළුවන්. මේ ප්ලාස්ටික් දවටනයට වැඩි උෂ්ණත්වයක් ලබා දුන්නාම එයා හැකිලීම සිද්ධ වෙනවා. 146. හැකිලුම් දවටන ඇසුරුම් කරන්නේ භාවිතා වන ආහාර වර්ග මොනවද කියලා අහනවා පුතේ. බලමු අපි මොනවද කියලා නේද? හැකිලුම් දවටන ඇසුරුම් කරණය භාවිතා වන ආහාර වර්ග මොනවද කියලා අපෙන් අහන්න. චීස්, මස් වර්ග, බේකරි නිෂ්පාදන පුතේ, එළවලු, පළතුරු. 1 2 3 4 5. චීස් වර්ග මේ ආකාරයට පුතේ ඇසුරුම් කරණය කළා. ඔය රවුම් හැඩයට හතරස් හැඩයට ඔබ දැකලා තියෙන මේ විදිහට ඇසුරුම් කරණය කරනවා. මස් වර්ගත් මේ ආකාරයට මේ හැකිලුණු දවටුම් ඇසුරුම් කරණය සඳහා මගින් ඇසුරුම් කරනවා. බේකරි නිෂ්පාදන පුතේ ඇසුරුම් කරණය තියලා මේ ආකාරයට එළවලු සහ පළතුරුත් මේ ආකාරයට ඇසුරුම් කරණය තියලා කරනවා. ඔබ දැකලා ඇති. නවීනකృత අභ්‍යන්තර පරිසර තත්ත්වයට තේ ඇසිරීම පිළිබඳ හඳුන්වන්නේ. modify atmosphere package. ආහාරයේ ආයු කාලය වැඩි වෙන ආකාරයට පුතේ අසුරුම තුල වායු මිශ්‍රණය සකස් කිරීමක් සිදු වෙන්නේ පුතේ. ආහාරය තුල ආයු කාලය වැඩි වෙන ආකාරයට පුතේ වායු අනුපාතයේ අපි සකස් කිරීමක් වෙනස් කිරීමක් සිදු කරන ඇසුරුම තුල. ඒකයි කරන්නේ. අභ්‍යන්තර අපි අර ඔබට මතක ඇති පාලිත පරිසර තත්ත්වයටදී මේ ඇසුරුම තුල වායු අනුපාතයේ පරීක්ෂාවට ලක් කිරීමක් සිදු කරේ. මේකෙදි වායු අනුපාතයේ වෙනස් කිරීමක් සිදු කරනවා ආයු කාලය වැඩි වෙන පිළිවෙලට. මතක තියාගන්න. ඇසුරුම තුළ ඇති වායු අනුපාතය
නිෂ්පාදනයේ ආයු කාලය වැඩි වන ආකාරයට සකස් කිරීමක් සිදු වෙන්නේ. හරි නේද පුතේ? දෙකේ වෙනස හඳුර ගන්නකෝ. අර අපි පාලිත පරිසර තත්ත්ව යටතේ ඇසුරුම් කරණයේදී ඇසුරුම තුල තියෙන වායු මතකද? ආයු කාලයේ වැඩි වෙන ආකාරයට ඇසුරුම තුල තියෙන වාතය අපි පරීක්ෂාවට ලක් කිරීමක් සිදු කරනවා පුතේ. වායු ඇතුල් කිරීමක් හෝ පිට කිරීමක් සිදු කරන්නේ නැහැ. වාතය ඇතුල් කිරීම වායු ඇතුල් කිරීමක් හෝ වායු පිටතින් වායු එකතු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. නේද පුතේ? අපි ඇසුරුම තුල තියෙන අපි වාතයේ වායු අනුපාතයේ පරීක්ෂාවට ලක් කිරීමක් සිදු කරන්නේ ඒකෙදි. ඒ ආයු කාලය වැඩි වෙන විදිහට. මේකෙදි මොකද්ද කරන්නේ? ඇසුරුම තුල තියෙන වායු අනුපාතයේ නිෂ්පාදනීය ආයු කාලය වැඩි වන ආකාරයට සකස් කරනවා, අනුපාතය වෙනස් කරනවා, ඉවත් කරනවා, ඇතුළු කරනවා, අඩු වැඩි කරන්න. අන්න ඒ වගේ මෙහිදී සිර වූ වායුව ආරක්ෂා කර ගැනීම සඳහා වායු හුවමාරුවට ප්‍රතිරෝධී ඇසුරුම් මාධ්‍ය තෝරගන්න ඕනේ. දැන් අර කිරිපිටි වගේ ඇසුරුමක් තුළ N2 වැනි වායුවක් සිර කරලා තියෙනවනේ. ඉතින් ඒ සිර වෙච්ච වායුව ආරක්ෂා කරගන්න ඇතුළත මොකද කරන්නේ? අර ඒ කිරිපිටි පැකට්ටුව භාවිතා කරන පැකට්ටුව වායු හුවමාරුවට වායුවට එහා මෙහා යන්න බැරි වෙන ආකාරයට ඉවත් නොවන ආකාරයට වායු හුවමාරුවට ප්‍රතිරෝධී ඇසුරුම් මාධ්‍ය තෝරගන්න ඕනේ. එසේ පුරවන වායුව ශුද්ධ ජීවීන්ගෙන් සහ අපද්‍රව්‍ය වලින් තොරවීම වැදගත්. මතක තියාගන්න මේ පුරවන වායුව ශුද්ධ ජීවීන්ගෙන් තොර වගේම අපද්‍රව්‍ය වලින් තොර වායුවක් වෙන්න ඕනේ. ඉතින් N2 වායුව ගත්තාම අපි දන්නවා මෙයාගේ මේ අපි දන්නවා සුවඳක් නේද පුතේ ගන්ධයක් නැති වායුවක් විදිහට අපි හඳුන්වන්නේ N2 අක්‍රීය වායුවක් අක්‍රීය ගන්ධයක් රහිත වායුවක් විදිහට අපිට නයිට්‍රජන් වායුව හඳුන්වන්න පුළුවන් කිරිපිටි වලට හිර කිරීමක් සිද්ධ කරනවා. මේ බලන්නකො ඇසුරුම තුල ඇති වායු අනුපාතය නිෂ්පාදනීය ආයු කාලයේ වැඩි වන ආකාරයට වායු අනුපාතය සකස් කරනවා. ඇසුරුම තුල ඇති වායු අනුපාතයේ නිෂ්පාදනීය ආයු කාලයේ වැඩි වන ආකාරයට සකස් කරනවා. එහෙනම් මේකෙදි දැන් සිර වෙච්ච වායුව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්නේ? වායු හුවමාරුවට ප්‍රතිරෝධී ඇසුරුම් තෝරගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට පුරවන වායුව ශුද්ධ ජීවීන්ගෙන් සහ අපද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕනේ. ඉතින් සිර කරලා තියෙන වායුව ශුද්ධ ජීවීන් හිටියොත් නිකම්ම ආහාරය නරක වෙනවනේ. අපද්‍රව්‍ය තිබ්බොත් ඒ අපද්‍රව්‍ය වාතය තුල අපද්‍රව්‍ය තිබ්බොත් ඒක ආහාරයට එකතු වෙනවනේ, මිශ්‍ර වෙනවනේ. එහෙම වෙලා ආහාරය නරක වීමට බලපානවා. එහෙනම් මේ විදිහට අපි පුරවන වායුව ශුද්ධ ජීවීන්ගෙන් සහ අපද්‍රව්‍ය වලින් තොර වීම ඉතාමත්ම වැදගත් වෙනවා දරුවෝ. ඒකත් මතක තියාගන්න. පිරවීම සඳහා CO2 N2 වගේ වායු භාවිතා කරනවා. බලන්නකො කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් වගේ වායු භාවිතා කරන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් ස්වවායු බැක්ටීරියා දිලීර මර්ධනයට සමත් වෙනවා. ස්වවායු බැක්ටීරියා දිලීර කියන්නේ ඒගොල්ලොන්ට වර්ධනය සඳහා ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න අනිවාර්යයෙන්ම ඔක්සිජන් අවශ්‍යයි. ස්වවායු කියන්නේ ඒකයි. ස්වවායු බැක්ටීරියා ස්වවායු දිලීර. එහෙනම් මේ CO2 මගින් මොකද කරන්නේ? CO2 මගින් ස්වවායු බැක්ටීරියා සහ දිලීර වල වර්ධනය අඩාල කරනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට ඒගොල්ලෝගේ ශ්වසන ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. ශ්වසන ක්‍රියාවලිය සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය වෙන්නේ. අපි දන්නවා මේ පිරවීම සඳහා කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් වගේ N2 වගේ වායු භාවිතා කරන්න පුතේ. විශේෂයෙන්ම මේ CO2 කාබන් ඩයොක්සයිඩ් ස්වවායු බැක්ටීරියා දිලීර මර්ධනයට සමත් වෙනවා. අපි කියවා විශේෂයෙන් ස්වවායු බැක්ටීරියා කියන්නේ ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අනිවාර්යයෙන්ම ඔක්සිජන් පවතින්න ඕනේ. ඉතින් කාබන් ඩයොක්සයිඩ් පැවතීම නිසා මේ ස්වවායු බැක්ටීරියා හා දිලීර මර්ධනයට ඒක සමත් වෙනවා. පහළ උෂ්ණත්වවලදී පුතේ මේක ඉහළ ප්‍රතිඵල පෙන්වනවා. පහළ උෂ්ණත්වවලදී මේ ප්‍රතිඵල වැඩි ප්‍රතිඵලයක් පෙන්වනවා මේ ක්‍රියාවලිය සඳහා. ඒ වගේම නයිට්‍රජන් ගත්තාම සුවඳක් රසයක් නොමැති වායුවක් අක්‍රීය වායුවක් පුතේ සවායු ශුද්ධ ජීවි වර්ධන ක්‍රියා පාලනයට දායක වෙනවා. N2 නැත්නම් නයිට්‍රජන් ස්වභාවයේ ද්වි පරමාණු කණුවක් විදිහට පවතින්නේ N2 විදිහට පවතින්නේ මේ N2 කියන්නේ ඒකයි නයිට්‍රජන්. එයාට සුවඳක් ඒ වගේම රසයක් නොමැති වායුවක්. එතන සුවඳක් සහ රසයක් නොමැති අක්‍රීයයි මේ වායුව සවායු ශුද්ධ ජීවි වර්ධන ක්‍රියා පාලනයට දායක වෙනවා. ඒ කියන්නේ අර ඔක්සිජන් සහිත තත්ත්ව යටතේ සිදුවන ශුද්ධ ජීවීන්ගේ වර්ධන ක්‍රියා සවායු ශුද්ධ ජීවීන් කියන්නේ ඒගොල්ලොන්ගේ පැවැත්ම සඳහා ක්‍රියාකාරීත්වය සඳහා අනිවාර්යෙන්ම ඔක්සිජන් අවශ්‍යයි. එහෙනම් N2 වැනි වායුවක් සිර කරලා තියෙනකොට එයා සුවඳක් නැති රසයක් නොමැති වායුවක් අක්‍රීයයි. එයා වැදගත් වෙනවා මොකේද? සවායු ශුද්ධ ජීවී ක්‍රියා වර්ධනය පාලනය කිරීම සඳහා එයා දායක වෙනවා. රයිට්. ප්‍රශ්න අංක 148ට යනවා අපි. නවීන කෘත අභ්‍යන්තර පරිසර තත්ත්වයටදී ඇසිරීම් ක්‍රමේ තියෙන වාසි භාවිතා කරන අවස්ථාවෙන් අහනවා. දරුවනේ 148 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ මේ modified atmosphere packaging එකේ නැත්තම්
නවීනකృත අභ්‍යන්තර පරිසර තත්ත්වයට යටතේ ඇසිරීමේ ක්‍රමය භාවිතා කරලා තියෙන අවස්ථා මොනවද කියලා යහන්නේ. අපි බලමු. මෙන්න පුතේ. කිරිපිටිවල N2 වැනි අක්‍රීය වායුවක් පිට කරන බඩ වායු අනුපාතය සකස් කරන එක කරන්නේ. දැන් අපි මේකේ වෙනස හොඳටම තේරුණා. පාලිත පරිසර තත්ත්වයට ඇසුරුම් කරන්නයයි මේ නවීනකෘත අභ්‍යන්තර වායු පරිසර තත්ත්වයට ඇසුරුම් කරන්නයයි බොහොම හොඳින් එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් බලන්න කිරිපිටිවල N2 වැනි අක්‍රීය වායුවක් පුරවනවා පුතේ. එතකොට අපි දන්නවා මේ කිරිපිටිවලට N2 වැනි අක්‍රීය වායුවක් පුරවලා තියෙනවා දරුවනේ අපි දන්නවා. ඒ වගේම මස් මාළු වැනි ද්‍රව්‍ය ඇසුරුම් කරලා තියෙනට ඇසුරුම තුල අපි දන්නවා ඔක්සිජන් ප්‍රතිශතය අඩු කිරීම තමයි පුතේ සිදු කරන්නේ. වායු අනුපාතය වෙනස් කරනවානේ පුතේ. කිරිපිටිවල පළවෙනි එක N2 වැනි අක්‍රීය වායුවක් පුරවලා තියෙනවා පුතේ. ඒ වගේම මස් මාළු සඳහා ඒ වායෙහි O2 ප්‍රතිශතය අඩු කිරීමක් කරනවා පුතේ. ඔක්සිජන් ප්‍රතිශතය අඩු කිරීමක් කරනවා. ඒ වගේම අපි දන්නවා තවත් අවස්ථාවක් කජු රටකජු කැෂිව් ඒ වගේම රටකජු වල O2 ඉවත් කරනවා. ඔක්සිජන් ඉවත් කිරීමක් සිදු කරනවා. ඔක්සිජන් තිබ්බොත් එහෙම ස්වවායු සොද්‍රජීවී ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්න පුළුවන්. රයිට් මුඩු වීමට ලක් වෙන්න පුළුවන් ආහාර. ඒ නිසා මස් මාළු වගේ ආහාරවල ඔක්සිජන් ප්‍රතිශතය ඒවා ඇසුරුම් කරනකොට අසුරුම තුල ඔක්සිජන් ප්‍රතිශතය අඩු කරන වායු අනුපාතය වෙනස් කරනවානේ. ඒ වගේම කජු රටකජු වගේ ඔක්සිජන් ඉවත් කිරීම සිදු කරනවා. ඒක මතක තියාගන්න පුතේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කරුණක් ඒක. රයිට් අපි ඉදිරියට යමු. 149. ජෛව හායනයට ලක්වන ඇසුරුම් පද්ධති පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න කියනවා. ක්ෂුද්‍ර ජීවීන් මගින් දි รา පත් වීමක් සිදු වෙනවා නම් අපි ඒකට කියනවා ජෛව හායනය සිදු වෙනවා කියලා. ඒ ඇසුරුම් ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් මගින් පුතේ දි รา පත් වීමකට ලක් ජෛව හායනය කියන්නේ ඒකයි. ක්ෂුද්‍ර ජීවීන් මගින් ඒවා දි รา පත් කිරීමකට ලක් වෙනවා. අපි අහන්නේ මේ ජෛව හායනයට ලක්වන ඇසුරුම් කරන පද්ධති පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න කියනවා පුතේ. මෙහිදී යොදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් මගින් ශ්‍රාවය කරනු ලබන එන්සයිම මගින් මූලික සවායු හෝ නිර්වායු තත්ත්වය යටතේ කවුද කාබන් ඩයොක්සයිඩ් H2O හා ඒවා මුල් ද්‍රව්‍ය ජෛව ස්කන්ධ බවට පත්වීමක් සිදු වෙනවා. ජෛව ස්කන්ධ බවට පත්වීමක් සිදු වෙනවා. බලන්න පුතේ මෙහිදී යොදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් මගින් ශ්‍රාවය කරනු ලබන එන්සයිම මගින් මූලික ස්වවායු තත්ත්ව වූ නිර්වායු තත්ත්වය යටතේ කියන්නේ ඔක්සිජන් තිබ්බත් නැතත් මේ ක්‍රියාවලිය ඔක්සිජන් සහිත තත්ත්වය යටතේ වගේම නිර්වායු තත්ත්වය යටතේ ඔක්සිජන් රහිත තත්ත්වය යටතේ කවුද හදන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය හා ජෛව ස්කන්ධ බවට පත් කරනු ලබනවා. රයිට් අන්න ඒකයි ක්ෂුද්‍ර ජීවීන් මගින් ඒවා දි รา පත් කරනවා කියලා කියන්නේ. ක්ෂුද්‍ර ජීවීන් මගින් දි รา පත් කරනවා කියලා. ජෛව හායනයට ලක් වෙනවා කියන්නේ ඒකයි. එහෙනම් ක්ෂුද්‍ර ජීවීන් ඒ අසුරුම් ද්‍රව්‍ය මත ක්‍රියාත්මක වෙලා ක්ෂුද්‍ර ජීවීන් මගින් ඒ මත ශ්‍රාවය කරනු ලබන එන්සයිම මගින් මූලික සවායු තත්ත්ව හෝ එන ඔක්සිජන් සහිත තත්ත්වය යටතේ හෝ නිර්වායු ඔක්සිජන් රහිත තත්ත්වය යටතේදී CO2 H2O කාබන් ඩයොක්සයිඩ් ජලය හා ඒවා ජෛව ස්කන්ධ බවට පත් කරනවා පුතේ විදහෙලීම සිදු කරනු ලබන. රයිට් 150 වෙනි ප්‍රශ්නය. ජෛව හායනයට ලක්වන ඇසුරුම් කරන පද්ධති සැකසීමට යොදා ගන්නා ජෛව බහු අවයවික කිහිපයක් හඳුන්වන්න. පොලිඑස්ටරින් පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. මතකද ඔබට ඒ වගේ දේවල් මතකද බලන්න. පොලිවයිනයිල් ඇල්කොහොල් පොලිඑස්ටර් කයිටින් කෘමි උච්චර්මයේ තියෙන කයිටින් නේද පිෂ්ඨය අන්න මේ ජෛව බහු අවයවික පුතේ. ජීවී ද්‍රව්‍ය මගින් නිර්මාණය කරගන්න ශාකමය ද්‍රව්‍ය මගින් නැත්නම් සත්වමය ද්‍රව්‍ය මගින් නිර්මාණය කරනු ගන්න ලබන බහු අවයවික විදියට පුතේ අපිට හඳුන්වන්න පුළුවන් ජෛව බහු අවයවික. පොලිවයිනයිල් ඇල්කොහොල් ඒ වගේම පොලිඑස්ටර් කයිටින් බහු අවයවික වලට පුතේ කරන්නේ SFT වලටත් ඕගොල්ලෝ මේවා ඉගෙන ගන්න. කයිටින් කෘමි උච්චර්මයෙන් අපිට තියෙන කයිටින් වලින් සකස් වෙලා තියෙන පිෂ්ඨය නේද පුතේ ස්ටාර්ච් කියලා කියන්නේ අපි පිෂ්ඨය රයිට් ඒවා ශාකත් මගින් නිස්තාරණය කරගන්නේ පුතේ අපි දන්නවා ඒකයි ජෛව බහු අවයවික කියන්නේ.
ඒවා සඳහා ශාක හෝ සත්වයින් දායක වෙලා තියෙනවා පුතේ ජෛව බහු අවයවික කියලා අපි හඳුන්වනවා. එහෙනම් බලන්න පුතේ අපෙන් ප්‍රශ්නයෙන් ඇහුවේ මොකද්ද? මේ ජෛව හායනයට ලක්වන ඇසුරුම් කරන පද්ධති සැකසීමට යොදා ගන්නා ජෛව බහු අවයවික කිහිපයක් නම් කරන්න කියලා පුතේ කිව්වේ. පළවෙනි එක කියන පොලිවයිනයිල් ඇල්කොහොල්, දෙවන කෙනා පොලිඑස්ටර්, තුන්වෙනියා කයිටින් මේද කෘමිය චර්මයේ තියෙන ශාක මගින් ලබා ගන්න. ශාකවල පිෂ්ඨයේ විදිහට නේද පුතේ සංචිත කරනවානේ ආහාර. ස්ටාර්ච් විදිහට පිෂ්ඨය යොදාගෙන ජෛව හායනයට ලක්වන බහු අවයවික නිෂ්පාදනය කරන්න පුළුවන්. එමගින් ජෛව හායනයට ලක්වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. ජෛව හායනයට ලක්වන ඇසුරුම් ද්‍රව්‍ය කිහිපයක් නම් කරන්න කියනවා පුතේ අපිට. කඩදාසි, සෙලියුලෝස් සහ පිෂ්ඨ බහු අවයවික ඝන කඩදාසි භාවිතා කරලා බිත්තර පැක් එහෙම හදලා තියෙන පුතේ. රයිට් කඩදාසි. ඒ වගේම අංක 2 සෙලියුලෝස් සෛල බිත්තිය ශාක සෛල බිත්තිය හැදලා තියෙන සෙලියුලෝස් වගේ නේ පුතේ. සෛල බිත්තියේ තියෙන සෙලියුලෝස් සහ පිෂ්ඨ බහු අවයවික ඝන කඩදාසි. සෙලියුලෝස් සහ පිෂ්ඨ බහු අවයවික ඝන කඩදාසි අපිට හඳුන්වලා දෙන්න පුළුවන් දුවේ පුතේ. රයිට් හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 152. ජෛව හායනයට ලක්වන ඇසුරුම් සඳහා උදාහරණ දෙන්න කියනවා. බලන්න පුතේ 152 වෙනි ප්‍රශ්نين අහන්නේ මේ ආකාරයට ශුද්ධ ජීවීන් මගින් දිරාපත් වීම සිදුවෙන ජෛව හායනයට ලක්වන ඇසුරුම් සඳහා උදාහරණ දෙන්න කියනවා. බිත්තර, තැටි, බඳුන්, මලු අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. බඳුන් තියෙනවා, මලු නේ පුතේ කඩදාසි මගින් සකස් කරන ලද මලු තියෙනවා පුතේ. බිත්තර, තැටි ඔබට මතකද? බිත්තර ට්‍රේස් අපි සිද්ධාන්ත පාඩම් වලදී පෙන්නුවා. ඝන කඩදාසි වලින් සකස් කරලා තියෙන බිත්තර ඇසුරීම සිදු කරන්න පුළුවන් බිත්තර තැටි ට්‍රේ හදලා තියෙනවා පුතේ. ඒක උඩින් වහන්නත් පුළුවන්. ඒ ට්‍රේ එක සම්පූර්ණ බිත්තර 6 පැක් එකක් විදියට තියෙනවා, 10 පැක් එකක් විදියට තියෙනවා. අරින්න වහන්න පුළුවන්. ඒක අපිට බිත්තර වල ගෙඩි ප්‍රමාණයට සකිලන විදියට ඒක තුළ බිත්තර ගෙඩි දාලා ඇසිරීම කරන්න පුළුවන් බිත්තර තැටි. ඒ වගේම ට්‍රේ තියෙනවා පුතේ. මේ ඝන කඩදාසි වලින් හදපු බඳුන් තියෙනවා පුතේ. ඒ වගේම මේ කඩදාසි වලින් සකස් කරන ලද කඩදාසි මලු තියෙනවා. ඉස්සර කඩවල මේ කඩදාසි මලු වලට දාලා පාම් පිටි, හාල්, සීනි එහෙම ගොඩක් ගන්නකොට මේ මලු වලට කඩදාසි මලු වලට මේ ඝන කඩදාසි වලින් සකස් කරපු මලු වලට තමයි දාලා දෙන්නේ. බෑග් වලට තමයි දාලා දෙන්නේ මලු. හරි. 153. බුද්ධිමත් ඇසුරුම් කරන පද්ධති පිළිබඳ කෙටියෙන් හඳුන්වන්න. කුසාග්‍ර ඇසුරුම් කරන පද්ධති නැත්නම් පුතේ අපි කියනවා මේකට ඉන්ටෙලිජන්ට් පැකේජින් කියලා කියනවා පුතේ. පද සිස්ටම් එකක් කියලා කියනවා. අපි විශේෂයෙන්ම දන්නවා ආහාරයේ කල්ලිකුත් වීමත් සමගම අපි කිව්වා පුතේ අපිට මේකේ අර බාකෝඩ් එක මැකෙන ආකාරයට සකස් කරලා තියෙන පුතේ ආහාරයේ කල්ලිකුත් වීමත් සමගම බාකෝඩ් එක මැකෙනවා. ඒ වගේම අපි බලමු කොහොමද මේක සකස් කරලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපිට රේඩියෝ සංඛ්‍යාත අපිට අපි කියනවා RFID ක්‍රමනේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් ආකාරයට අපිට මේකෙදි මේ සංවේදක මගින් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා ආහාරයේ පුතේ තත්ත්වය පිළිබඳව ආහාරයේ ප්‍රෙෂ් තියෙනකොට වර්ණය ඒ වගේම ආහාරයේ සාමාන්‍ය තත්ත්ව මධ්‍යස්ථ තත්ත්වයට ඒ වගේම ආහාරයේ අපි කියනවා ආහාරයේ කාලය අවසන් වෙනකොට ජීව කාලය අවසන් වෙන භාවයට නුසුසු තත්ත්වයක තියෙනවා නම් අපිට ඒක මේ ඉන්ඩිකේටර්ස් මගින් සංවේදක මගින් හඳුනා ගැනීම තුළින් අපිට ඒක අඳුර ගන්න පුළුවන්. ඒකෙදි තමයි විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් ආහාරයේ බාකෝඩ් එක මැකෙන ආකාරයට අකල්ලි කුත් වීමත් එක්ක ඒක මැකිලා යනවා. රයිට් අපිට හඳුනා ගන්න පුළුවන්. රයිට් අපි බලමු කෙටියෙන් හඳුන්වන්න තියෙන්නේ. මෙම ඇසුරුම් කරන පද්ධති මගින් ආහාරයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ සෙන්සරින් එකක් සංවේදනයක් කරනවා, වාර්තා කරනවා, අනුරේඛනය කිරීම වැනි කටයුතු සිදු කරන්න පුළුවන්. ඒකයි කියන්නේ ඇසුරුම පද්ධතිය මගින් ආහාරයේ ක්වොලිටි එක ඒකයි අපි කිව්වේ ආහාරයේ ගුණාත්මක තත්ත්වයෙන් ප්‍රෙෂ් තත්ත්වය තියෙනවා, සාමාන්‍ය මධ්‍යස්ථ තත්ත්වයක් තියෙන්නේ, නැවුම් බව නැහැ කියන එක අපිටත් ඒකෙදි ඊළඟට කියන්න පුළුවන්. ඒ සඳහා අපිට ඒක සංවේදනය කරනවා පුතේ ඉන්ඩිකේටර් එකක් නේද? අපි සංවේදකයක් ඒක අපිට දර්ශකයක් විදිහට ඒක පෙන්වුම් කරනවා විවිධ වර්ණ මගින්. දැන් මේක නැවුම් තත්ත්වයේ තියෙන්නේ. මේ නැවුම් තත්ත්වයේ කාලේ කල්ලිකුත් වීගෙන යනවා. කල්ලිකුත් වෙලා නම් අපිට ඒක හඳුර ගන්න පුළුවන්. රයිට් එහෙනම් මේ ඇසුරුම් කරන පද්ධතිය මගින් ආහාරයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ සංවේදනය කිරීම, වාර්තා කිරීම හා අනුරේඛනය කිරීම වැනි කටයුතු සිදු කරන්න පුළුවන්. මේ සඳහා මේ ඇසුරුම් කරන පද්ධතිය වල දර්ශකය නේද අපි කිව්වද ඉන්ඩිකේටර්ස්, රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන්, RFID ටැග් එකක් නැත්නම් සංවේදක සෙන්සර්ස් අන්තර්ගත වෙනවා පුතේ. උදාහරණයක් විදියට ආහාරය අඩංගු සංයෝග දෙකක් අන්තර්ක්‍රියා කරනකොට වර්ණ වෙනසක් පෙන්වුම් කරනවා. ඒකත් විශේෂයෙන් වැදගත්. උදාහරණයක් විදියට ආහාරයේ අඩංගු සංයෝග දෙකක් අන්තර්ක්‍රියා කරනකොට පුතේ වර්ණ වෙනස් වීමක්
පෙන්눔 කරනු ලබන. එහෙනම් විශේෂයෙන්ම මේ බුද්ධිමය නැත්තම් කුශාග්‍ර ඇසුරුම් කියලා කියනවා පුතේ. මේ ඇසුරුම් කරන පද්ධති මගින් ආහාරී ගුණාත්මක తত্ত্বය පිළිබඳව සංවේදනය කිරීම, වාර්තා කිරීම හා අනුරේඛනය කිරීම වැනි කටයුතු සිදු කරන්න පුළුවන්. මේ සඳහාම ඇසුරුම් කරන පද්ධති වල ඉන්ඩිකේටර්ස් නැත්තම් පුතේ දර්ශක රේඩියෝ ෆ්‍රීකවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන් RFID tags සංවේදක සෙන්සර්ස් අඩංගු වෙනවා පුතේ. උදාහරණයක් විදිහට යම්කිසි ආහාරය අඩංගු සංයෝග දෙකක් අතර අන්තර් ක්‍රියාවක් සිදු වුණොත් පුතේ ඒක වර්ණ වෙනස් වීමක් මගින් පෙන්눔 කරනු ලබනවා. right. ප්‍රශ්න අංක 154 ලේබලින් වලට යන්නේ පුතේ. අපි ලේබල් කරන්නට යන්නේ. බලනවා අපි ආහාරය පිළිබඳ තොරතුරු සපේන ලේබල් එකක් මගින් අපි දන්නවා පුතේ ආහාර ඇසුරුම පිළිබඳ අවශ්‍ය තොරතුරු සපේනවා පුතේ. ආහාරය සම්බන්ධයෙන් නිෂ්පාදනය සම්බන්ධයෙන් තොරතුරු සපේන මෙවලමක් විදිහට අපිට මේ ලේබල් එකක් හඳුන්වන්න පුළුවන් පුතේ. විශේෂයෙන්ම ලේබල් එක අන්තර්ගත තොරතුරු ගැන කතා කරොත් අපි දන්නවා අනිවාර්යයෙන්ම ලේබල් එක නිෂ්පාදිත දිනේ, කල්ලිකුත් වීමේ දිනේ, බර කොච්චර ප්‍රමාණයක්ද කියන එක, ශුද්ධ බර අපි දන්නවනේ බර ප්‍රමාණය මේකේ, net volume එක නැත්නම් මේ weight එක නේද පුතේ. ඒ වගේම මිල සඳහන් වෙනවා පුතේ. ඒ වගේම නිෂ්පාදකයා පිළිබඳ තොරතුරු, ඒ වගේම කාණ්ඩ අංකය අපි දන්නවා කාණ්ඩ අංකයක් කරහා ට්‍රේසබිලිටි එකක් කරන්න පුළුවන්. නිෂ්පාදනවල අමුද්‍රව්‍ය සිට අවසන් නිෂ්පාදන දක්වා නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අපිට සොයා බැලීමක් පසුවිපරමක් කරන්න පුළුවන් මේ බාකෝඩ් එකක් නැත්නම් කාණ්ඩ අංකයක් කරහා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් හා සම්බන්ධ කරන ඉරිකේතාංකයක් තියෙනවා පුතේ. අපි කියනවා නේද ඉරිකේතාංකයක් බාකෝඩ් එකක් තියෙනවා. රීඩර් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. තොග වේල්දාම සිල්ලර වේල්දාම පිළිබඳ තොරතුරු නිෂ්පාදකයා පිළිබඳ තොරතුරු අපිට මගින් ලබා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම මේ ආහාරය තුල අඩංගු ද්‍රව්‍ය සඳහන් වෙනවා අවරෝහණ පිළිවෙලට වැඩි එකේ සිට අඩු වැඩිපුරම තියෙන ද්‍රව්‍ය සිට අඩුවේම අන්තර්ගත ද්‍රව්‍ය දක්වා ඒකයි අපි කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකටයි අවරෝහණ පිළිවෙලට සඳහන් වෙන්න ඕනේ පුතේ. අඩංගු ද්‍රව්‍ය ආහාරයේ පෝෂණ තත්ත්වය පිළිබඳ පෝෂණ වගුවක් සඳහන් වෙනවා පුතේ. ඒ වගේම මේකෙදි කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු බව, අහිතකර රසායනික ද්‍රව්‍ය අන්තර්ගත නැද්ද කියන එක ස්වභාවික අපි දෙනවා මේ එකතු කරන ආකලන ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා නම් ඒව ගැන, කල්තබා ගැනීමේ පරිරක්ෂක යොදලා තියෙනවා නම් ඒ දේවල් ගැන සඳහන් වෙනවා පුතේ. අඩංගු ද්‍රව්‍ය යටතේ ඒ වගේම පුතේ විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් ඒ වගේම අපි දන්නවා මේ තත්ත්ව කළමනාකරණ පද්ධති තියෙනවා නම් ඒවත් සඳහන් වෙනවා පුතේ. විශේෂයෙන්ම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියවලදී භාවිතා කරන මේ අපි දන්නවා තත්ත්ව කළමනාකරණ පද්ධති තියෙනවා නම් ඒවත් ඒ වගේ කරකොල වෙනවා. ඒ වගේම මේ ආහාර තුල ආහාර ඇසුරුම් තුල ලේබල් වල සඳහන් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මොනවද මේ විශේෂයෙන්ම අපි දන්නවා විශේෂිත මේ ආහාර මේ අපි දන්නවා ඇසුරුම් දැන් ප්‍රවාහන ඇසුරුම් වල බොහෝ විට මේවා පරිහරණය කරන ආකාරය පිළිබඳ තොරතුරු අපිට ගෙවීම සිද්ධ කරන සලකුණු තියෙනවා පුතේ. අපි දන්නවා සංකේත භාවිතා කරලා තියෙනවා. අපිට අර දැන් විශේෂයෙන්ම ඉහළට ඔසවන්න ඒ සංකේත ඔබ දන්නවා මේ ට්‍රොලියක් භාවිතා කරන්න. ඒ වගේම අර බිදෙන සුළු ද්‍රව්‍ය තියෙනවා ආහාරමය ද්‍රව්‍ය කියලා හඳුන්වන. ඒ වගේම අපි දන්නවා මේ එකමත් එක තියෙනකොට මේ කීයක්ද තියන්න පුළුවන් උපරිම සංඛ්‍යාවක් දක්වා තියන්න පුළුවන් කියලා හංගවන දේවල්. ඒ වගේම තෙතමනේන ආරක්ෂා කරගන්න, හිරු එළියන ආරක්ෂා කරගන්න කියන වගේ අපි දන්නවා මේ සංකේත භාවිතා කරලා තියෙනවා මේ වගේ. රයිට්. ඒව ගැනත් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්න මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතේ ලේබල් කරණය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙන. බලන්න ඕගොල්ලෝගේ පිළිතුර හරියද කියලා. පාරිභෝගිකවට යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇසුරුම හරහා සැපීම තමයි පුතේ ආහාර ලේබල් කරණය කියන්නේ. මේක ලකුණු තුනක් දාගන්න පුතේ. ලකුණු දාගන්න ලකුණු දෙනවා. ව්‍යුහගත ප්‍රශ්නයක ඉඳලා ලකුණු තුනක් හම්බ වෙනවා මේකෙදි. පාරිභෝගිකයෙකුට යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධ නිවැරදි තොරතුරු ඇසුරුම් හරහා සැපීම තමයි පුතේ ආහාර ලේබල් කරණය කියන්නේ. මොකද්ද පුතේ ලේබල් කරණය කියන එක ලියවෙන්න ඕනේ? පාරිභෝගිකයෙකුට පුතේ ආහාර නිෂ්පාදනයක් මිලදී ගන්න කෙනාට ඒ ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් නැත්නම් යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු පුතේ සත්‍යම තොරතුරු මේ ඇසුරම හරහා සැපීම තමයි ආහාර ලේබල් කරණය කියලා කියන්නේ. සමහර මේ ආහාර ඇසුරුමේම මේ ඇසුරුමේම ලේබල් එක print කරලා එවනවා. අපි දැන් කියමු නිකන් පෝල් ක්‍රීම් මිල්ක් පවුඩර් කියලා. පෝල් ක්‍රීම් milk powder. right. මේකේ volume net weight එක 400යි ග්‍රෑම්. ඒතර price එක ඊට පස්සේ නීදි
කාදී වගේ මෙහෙම දැන් අර කිරිපිටි පැකට් වල මේකේ නම වෙළඳ නාමයත් එක්ක දාලා නේද නැත්නම් මේ සම්පූර්ණ යුද සහිත කිරිපිටි කියලා මෙහෙම ඇසුරීමේම කිරිපිටි පැකට් එකේම මෙහෙම සඳහන් වෙලා එනවා. සමහර ඒ වගේ මේ සමහර නිෂ්පාදන තියෙනවා මේ ඇසුරුම තියෙනවා මේ ආකාරයට ඇසුරුම තියෙන ඇසුරුමේ මෙහෙම ස්ටිකර් එකක් ලේබල් එකක් අලවලා තියෙනවා. රයිට් තේකොළ ටී මේ ස්ටිකර් එකක් තියෙනවා මේකේ ප්‍රයිස් එක තියෙනවා අනේ මැක්සිමම් රීටේල් ප්‍රයිස් එක තියෙනවා ඒවා මේ ස්ටිකර් එකේ දාලා තියෙනවා බර තියෙනවා පුතේ weight එක තියෙනවා ග්‍රෑම් 100 කියලා මේ ස්ටිකර් එකේ එනවා සමහර මේ ස්ටිකර් එකක් මේ වගේ ලේබල් එකක් අලවලා තියෙනවා මේ ඇසුරුමේ ආහාර දවටනය තුල ආහාර ඇසුරුම තුල ලේබල් එකක් අලවලා තිනවා සමහර මේ ආහාර ඇසුරුමේම printed ලේබල් එකක් විදියට ඇසුරුමේම තොරතුරු තියෙනවා මේ සඳහන් මේ ආහාර නිෂ්පාදනය සම්බන්ධ තොරතුරු මේකම printed පැක් එකක් එනවා printed පැක් එකක් විදිහට මේ පැක් එකේම print කරලා එනවා පුතේ sausages packet meat balls packet ඒ වගේම අපි දන්නවා sauce packet නේද ඒ වගේම තව මොනවද අර TPT packet biscuit packet තියෙනවා නේද biscuit කෙලින්ම ප්‍රාථමික ඇසුරුම biscuit එකත් එක්ක ගැටෙනවනේ ඒ වගේම මේ soya meat packet කෙලින්ම soya meat හරි ඇසුරුමත් එක්ක ගැටෙනවනේ ප්‍රාථමික ඇසුරුම කියලා අපි කියන්නේ ඒකට සමහර මේ ඇසුරුම් වල මේ පොලිතින් එකේම පොලිතිලින් මේ ඇසුරුම තුලම මේ ස්ටිකර් එකක් අලවලා එනවා සමහර ඒවා ස්ටිකර් එකක්. දැන් සමහර කුළුබඩු නිෂ්පාදන වල එහෙම දැන් මේ ස්ටිකර් එකක් අලවලා එනවා මිරිස් කුඩු 3-5 කුඩු අමුතුණු 5 බැදපු 3-5 ගම් මිරිස් කුඩු ඒ වගේම කහ කුඩු ඈපුතේ අබ මෙන්න මේ වගේ මේ ස්ටිකර් එකක් ඊළඟගේ සම්පූර්ණ මේ නිෂ්පාදනය සම්බන්ධ තොරතුරු ඇතුළත් වෙළඳ නාමයේ පොදු නම ඔක්කොම ඇතුළත් මේ ස්ටිකර් එකක් විදිහට ඒක සකස් කරලා එවනවා. මොකක්ද ඒක ලේබල් එක ස්ටිකර් එකක් විදිහට අලවලා තියෙනවා. මේ ඇසුරුමීම දැන් ඊටාම ප්‍රසිද්ධයි ජනප්‍රියයි මේ ඇසුරුම printed පැක් එකක් කියන පැක් එකේම නිකන් ආහාර ඇසුරුම තුලම print කරලා තියෙනවා ඒක තුල printed ඇසුරුමක් එනවා. හරි. එහෙනම් පාරිභෝගිකයෙකුට යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු පුතේ ඇසුරුම හරහා සැපයීම තමයි ආහාර ලේබල් කරන විදිහට අපි හඳුන්වන්නේ. right. ඉදිරියට යමු. ප්‍රශ්න අංක 155 පෙන් අහන්නේ ලේබල් කරන්නේ අරමුණ මොනවද කියලා අහනවා පුතේ. මොකද්ද ලේබල් කරන්නේ අරමුණ? අපි යන් ලේබල් කරන්නේ අරමුණ වලට අංක 1 ආහාර පිළිබඳ තොරතුරු පුතේ පාරිභෝගිකයාට sannivedanaya කරනවා පුතේ. ආහාර නිෂ්පාදනයේ පිළිබඳ තොරතුරු මේ ඇසුරුම තුල තියෙන නිෂ්පාදනයේ පිළිබඳ තොරතුරු පාරිභෝගිකයාට sannivedanaya කරනවා. ඇසුරුමේ අඩංගු ද්‍රව්‍ය, ඒවායේ වෙළඳ නම්, පොදු නම්, මිල බර ප්‍රමාණය නිෂ්පාදිත දිනේ කල්ලිකුත් වීමේ දිනේ නිෂ්පාදිතයා පිළිබඳ තොරතුරු පරිභෝජනය කරන ආකාරය ගබඩා කරන ආකාරය වැනි පිළිබඳ තොරතුරු පාරිභෝගිකයාට sannivedanaya කරනවා නිෂ්පාදනය පිළිබඳ right ආහාරය පිළිබඳ තොරතුරු පාරිභෝගිකයාට sannivedanaya කිරීම පාරිභෝගිකයාට යම් ආහාරයක සුදුසු බව වටිනාකම ආදී අගය කිරීමට පහසුකම් සපයනවා. යම් ආහාර නිෂ්පාදනයක් පාරිභෝගිකයාට මිලදී ගැනීමට සුදුසුද නුසුදුසුද ඒ වගේම වටිනාකම ආදී පිළිබඳ අගය කිරීමට පහසුකම් සපයලා තියෙනවා. දැන් සමහර ආහාර නිෂ්පාදන තියෙනවා කුඩා ළමයි සඳහා ඒගොල්ලන්ට මේක දිරවන්න සුදුසු වෙන්නේ නැහැ. සමහර දැන් බොනවන රෝග තත්වයකට බැලඳලා තියෙන දියවැඩියා රෝගේ අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට අපි දන්නවා සමහර මේ දැන් සමහර සංකේත තියෙනවා දැන් අපි දන්නවා අර පැණි බීම බෝතල් වල බිස්කට් පැකට් වල බොහෝ විට මේ සකස් කරන ලද බීම බෝතල් පළතුරු පාන සකසන ලද පළතුරු සිරප් වර්ග පැණි බීම බෝතල් අපි කියන soft drink කියලා කියන්නේ මේ වගේ අපි දන්නවා මේ බීම බෝතල් කරලා තියෙන බීම වර්ගවල තියෙනවා මේ සීනි මට්ටම සඳහන් කරලා තියෙනවා කොළ පාට නම් තියෙන්නේ අපි දන්නවා මේ වගේ මේ අපි දන්නවා කොළ පාට ලේබල් එකක් නම් තියෙන්නේ අපි දන්නවා මේක අවම සීනි මට්ටමක් තියෙන. ඒ කියන්නේ සමහරට සීනි අන්තර්ගත නැහැ. ලෝ ෂුගර් ප්‍රමාණයක් බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නත් පුළුවන්. දැන් කහ පාට ලේබල් එක නම් මධ්‍යම සීනි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ රතු පාට ලේබල් අධික සීනි ප්‍රමාණයක් අඩංගුයි මේ නිෂ්පාදනය තුල. ඉතින් අපිට පාරිභෝගිකයාට දැන් දියවැඩියා රෝගියෙක්ට මේ අධික සීනි එකක් යා මිලදී ගන්න නැහැ. මධ්‍යම සීනි එකක් මිලදී ගන්නෙත් නැහැ. අර කොළ පාට ලේබල් එකකින් තියෙනවා මේකේ මේ අවම සීනි මට්ටමක් තියෙන සමහරලාට සීනි අන්තර්ගත බොහොම ටිකක් ස්වල්ප ප්‍රමාණයක් මිලි 100ක ඉතාමත්ම ස්වල්ප සීනි ප්‍රමාණයක් තමයි නොසලකිය හැකි තරම් සීනි ප්‍රමාණයක් තමයි ඒකේ අන්තර්ගත වෙන්නේ. එහෙනම් සමහරලාට දැන් අර සමහර බීම වර්ග එනවා සීනි අඩංගු නැහැ සීනි අන්තර්ගත නොවේ කියලා අර කොළ පාට ලේබල් එකකින් එනවා.
ඉතින් මේකට පාරිභෝගිකයාට මේ ඇසුරු මේ ලේබල් එක හරහා පාරිභෝගිකයාට මිලදී ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේ නිෂ්පාදනය පිළිබඳ මේක සුදුසුද නුසුදුසුද සහ ඒකේ වටිනාකම පිළිබඳ අගය කිරීමකට කරන්න පුළුවන්. නියමිත වටිනාකමක් තියෙනවද? මේ වටිනාකමක් සහිත දෙයක්ද? ඒකේ අන්තර්ගතය පිළිබඳ පාරිභෝගිකයාට මේ ලේබල් එක හරහා තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම යම් නිෂ්පාදනයක් තවත් නිෂ්පාදනයක් සමග සංසන්දනය කිරීමට අවස්ථාව ලබා දෙනවා. එකම නිෂ්පාදනය වෙන්න පුළුවන්. ආයතන දෙකකින් නිෂ්පාදනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක සංසන්දනය කරන්න පුළුවන්. එක ආයතනයකින් නිෂ්පාදනය කරන බිස්කට් එක තවත් ආයතනයකින් නිෂ්පාදනය කරන බිස්කට් එකක් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. මේකේ අන්තර්ගත ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැති බව, මිල පුතේ ඒ වගේම මේකේ තියෙන තත්ත්ව කළමනාකරන මේ කියන්නේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තියෙන තත්ත්ව කළමනාකරන පද්ධති තත්ත්ව සහතික පිළිබඳව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අපි මේවා සංසන්දනය කරන්න පුළුවන් මේ ඇසුරුම කඩංගු තොරතුරු මිල බර ප්‍රමාණය මේක අපි නියමිත මිලට ගැලපෙනවද නේද පුතේ අඩංගු ද්‍රව්‍ය එනවා පාරිභෝගිකයාට මේ යම් නිෂ්පාදන දෙකක් සංසන්දනය කිරීමට අවස්ථාවක් තියෙනවා මේ ලේබලයක් කරහා යම් නිෂ්පාදනයක් තවත් නිෂ්පාදනයක් සැකව සැසඳීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ ආහාර ලේබලයක් කරහා ලේබල් කරන්නේ මගින් නිෂ්පාදකයා ඉහත අරමුණු කෙරෙහි බැඳ තබා ගැනීම සිදු කරනවා. නිෂ්පාදකයා මේ අරමුණු කෙරෙහි බැඳ තබා ගැනීම සිදු කරනවා. ඒ වගේම පෝෂණ ගුණය මේ ආහාරයේ පරිහරණය කළ යුතු ආකාරය දැන් කිරිපිටි පැකට් මේ සකසන ආකාරයක් තියෙනවා. උතුරවාගත් ජලයට කිරිපිටි දේ හැඳි තුනක් එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට සීනි දාලා මේ සකස් කරගන්න ආකාරය. ඒ වගේම මේවා ගබඩා කරලා තියෙන ආකාරය සිසිල් වියලි ස්ථානයක ගබඩා කරන්න. පැකට් එක විවෘත කරාට පස්සේ සමහර වෙලාවට විවෘතකට පසු ශීතකරණීය තබන්න. සුළං නොවදින ආකාරයට අසුරලා වහලා තියන්න කියලා ඇසිරීම සිදු කරන්න කියලා කියනවා ගබඩා කිරීමේදී. වගේ මේ සැලකිලිමත් යුතු කරුණු වැනි දත්ත විශේෂයෙන්ම මේ ලේබලයක් කරහා ආහාර ලේබලයක් කරහා පාරිභෝගිකයාට සැපීම සිදු කරනවා. ලේබල් එක අඩංගු යුතු මූලික කරුණු මොනවද කියලා අහලා තියෙනවා. දැනටමත් අපි දන්නවා ලේබල් එක අඩංගු යුතු මූලික කරුණු නේද පුතේ? වෙළඳ නාමය, පොදු නම, නිෂ්පාදනීය පොදු නම. දැන් අපි ගත්තොත් වෙළඳාම ගත්තොත් රත්ති නේද? නිෂ්පාදනයේ පොදු නම තමයි සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි, ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් කියන එක නේද පුතේ? ඒ වගේම බර ප්‍රමාණය මේකේ ඒ වගේම මේකේ අඩංගු ද්‍රව්‍යයේ අන්තර්ගත ද්‍රව්‍ය මේ වගේම පෝෂණ සටහන නේද පුතේ? මේ පෝෂණීය අගයන් දක්වලා තියෙන්න ඕනේ. ඒ වගේම පුතේ මේකේ කාණ්ඩ අංකයක්, ලියාපදිංචි අංකයක්, නිෂ්පාදිතයා පිළිබඳ තොරතුරු, නිෂ්පේදයාගේ නම ලිපිණය, ඒ පිළිබඳ තොරතුරු පුතේ මේකේ අපි ඉරිකේතාංකයක් තියෙනවා නම් ඒ දේවල් සඳහන් වෙන්න ඕනේ. අපි මුලින් වගේ නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත් තීමේ ඉදිරියේ කාණ්ඩ අංකයේ මිල සඳහන් වෙන්න ඕනේ පුතේ විශේෂයෙන්ම. රයිට් එහෙනම් අපි බලමු මොනවද ලේබල් එක අඩංගු යුතු තොරතුරු කියන එක පුතේ. ලේබල් එක අඩංගු යුතු මූලික කරුණු මොනවද කියලා? අංක 1 නිෂ්පාදනයේ පොදු නාමය. දැන් කිරිපිටි පැකට් එකක නම් සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි. රයිට්. නිෂ්පාදනයේ වෙළඳ නාමය රාත්ති ඒ වගේ. ඒ වගේම අංක 3 නිෂ්පාදකයාගේ නම සහ ලිපිණය තියන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙන පුතේ ලියාපදිංචි අංකයක්. ඒ නිෂ්පාදනයේ සුද්ධ බර හෝ පරිමාව පුතේ. නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය අවරෝහණ පිළිවෙලට. දැන් බිස්කට් නිෂ්පාදනයේ ඉස්සලා පාම් පිටින් තිරඟු පිටිය දාගෙන තිරඟු පිටි සීනි ඒ ආකාරයට වැඩිපුරම අඩංගු ද්‍රව්‍යයේ සිට අඩුවෙන්ම අඩංගු ද්‍රව්‍ය දක්වා පිළිවෙලට අවරෝහණ පිළිවෙලටයි පුතේ අඩංගු ද්‍රව්‍ය සඳහන් වෙන්න ඕනේ. අංක 7 මැක්සිමම් රීටේල් ප්‍රයිස් එක උපරිම සිල්වර මිල 8 කල් තබා ගැනීමෙන් ද්‍රව්‍යයේ ඇති නැති බව රයිට් 9 නිෂ්පාදිත දිනේ හා කල්ලිකුත් වීමේ දිනේ සඳහන් වෙන 10 කාණ්ඩ අංකය නැත්නම් බාකෝඩ් එකක් 11 ඉරිකීතාංකය 12 ගබඩා කිරීම සහ භාවිතා කිරීම සඳහා උපදෙස් මෙන්න මේ කරුණු 12 අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තියෙන්න ඕනේ පුතේ මතක තියාගන්න මේ දැන් බොහෝ විට මේ අනිවාර්යයෙන්ම මේ කරුණු ටික වැදගත් කරුණු ටික මේ ලේබල් එක අඩංගු යුතු තොරතුරු ටික ප්‍රවාහන ඇසුරුම් කරන යොදා ගන්නා ශිල්ප ක්‍රමයක් සඳහන් කරන්න කියනවා ප්‍රශ්නාංක 157න් අහන්නේ පුතේ ප්‍රවාහන ඇසුරුම් කරන්නේදී යොදා ගන්නා ශිල්ප ක්‍රමයක් සඳහන් කරන්න කියනවා බලමු අපි විශාල තොග ප්‍රවාහනයේදී කුෂන් සහිත ඇසුරුම් යොදා ගැනීම සිදු කරනවා බලන්න විශාල තොග ප්‍රවාහනයේදී කුෂන් සහිත ඇසුරුම් යොදා ගැනීම සිදු කරනවා
ප්‍රශ්න අංක 158. අපෙන් අහනවා ලේබල් එක අඩංගු වන සංකේත ගෙන හැර දක්වන්න කියලා. අන්න ඔබට මතක නම් බලමු අපි එකට. මෙන්න තියෙනවා සංකේත මේ මතකද අර බින්දෙන සුලිමේ ඉරුල් තැරුණු වීදුරුවක් පෙන්නම් කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට. උපරිම මේ තව තුනක් තියන්න පුළුවන් මේ. රයිට් ඉහළට ඔසවන්න අපිට ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් මේ නේද පුතේ. එතකොට දැන් මෙන්න මෙතන ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් මේ කොකු භාවිතා නොකරන්න මේ තෙතමනයෙන් ආරක්ෂා කරන්න මේ රයිට් මේ ආකාරයට ඇසුරු මේ බලන්න මේක සඳහා කරත්තයක් භාවිතා නොකරන්න කියලා තියෙනවානේ මේ මතු පිට බිදින මතු පිටක මේ බලන්න මෙන්න මේ ආකාරයට පෙන්වුම් කරලා තියෙනවා මේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ආකාරයට ඔබට මතක ඇති මෙවැනි විශේෂයෙන්ම බලන්න මෙන්න මෙවැනි සංකේත පිළිබඳ මේ ලේබල් එක අඩංගු වන සංකේත ගෙන හැර දක්වන්න කියලා මේ සංකේත කිහිපයක් තියෙනවා පුතේ ඉහළට ඔසවන්න මේ බැහැර කරන්න තියෙන සංකේතයේ පුතේ right කොකු මේ සමහර කොකු භාවිතා කරන්න කියලා කොකු භාවිතා නොකරන්න කියලා තියෙනවා මේකේ මේ සමහර ඒ වගේ මේ ට්‍රොලියක් භාවිතා කරන්න එපා කියලා තියෙනවා කරත්තයක් භාවිතා කරන්න කියලා තියෙනවා පුතේ මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කියලා තියෙනවා right මේ වගේ ඉතින් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලා වගේ අදහසක් මේකෙන් ඉදිරිපත් වෙනවා පුතේ right ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය යන කුමක්දයි හඳුන්වන්නේ අන්න බලන්න පුතේ විශේෂම කොටසකට අපි ලැබෙන්නේ මේ ප්‍රශ්නවලදී 159 වෙනි ප්‍රශ්نين අහන්නේ පුතේ මේ ආහාරයක සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිළිබඳ. අපි දන්නවා ආහාර සෞඛ්‍ය ආරක්ෂිතභාවයකට අනිවාර්යයෙන්ම ආහාර සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ පුතේ. ආහාරයේ විශේෂයෙන් මේ ආහාර අනුභව කිරීමෙන් ආහාර පරිභෝජනය කිරීමෙන් පුතේ පාරිභෝගිකයාට රෝගී වෙන්න නැත්නම් සෞඛ්‍යමය ගැටලු වලට මුහුණ පාන්න අවස්ථාවක් සිදු නොවිය යුතුයි පාරිභෝගිකයාට. ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැදගත් පුතේ. අපි බලමු එහෙනම් මොකද්ද මේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියලා හඳුන්වන්නේ කියලා. ආහාරයට ගන්න ආදී කියන්නේ ආහාර පරිභෝජනය කරන ආහාර. ආහාරයට ගන්න ආදී බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව ආහාරයට භෞතිකමය වශයෙන් අනුතුරු වෙන්න පුළුවන්. රසායනිකමය වශයෙන් අනුතුරු වෙන්න පුළුවන්. ජීව විද්‍යාත්මක අනුතුරු වෙන්න පුළුවන්. ෆිසිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් බයොලොජිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් කෙමිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් එහෙනම් පුතේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියලා කියන්නේ අපි ආහාරයට ගන්නා දී නැත්නම් ආහාරයට ගන්නා ද්‍රව්‍ය නැත්නම් ආහාර කෙලිම මෙතන ආහාර කියලා කියන්න පුළුවන් පුතේ ආහාර බාහිර අනතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව පිටතින් මේ ආහාරයක එකතු වෙන්න පුළුවන් අනතුරුදායක ද්‍රව්‍ය තියෙනවා හසාඩ් එකක් වෙන්න පුළුවන් ඒජන්ට් එකක්. අපි කියන්නේ හසාඩ් එකක් කියන්නේ භෞතික විද්‍යාත්මක හරි ජීව විද්‍යාත්මක හරි රසායන විද්‍යාත්මක හරි ආහාරයට හානිකර වෙන්න පුළුවන් අනතුරුදායක වෙන්න පුළුවන් ඒජන්ට් එකක්. ඉතින් ඒකයි මෙතන විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනේ පුතේ. ආහාරයට ගන්නාදී බාහිර අනතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව අපි කියමු මේ බාහිර අනතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව මිනිසාගේ සෞඛ්‍යයට හිතකර අයුරින් නිපදවා තිබීම තමයි පුතේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියලා කියන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් කියලා අපිට ඒක කියන්න පුළුවන්. යම් කිසි ආහාරයට ගනු ලබන ආහාරයක් පුතේ මේ කියන ලද බාහිර අනතුරුදායක තත්වයන්ගෙන් තොරව right බාහිර අනතුරුදායක තත්වයන්ගෙන් තොරව මිනිසාගේ සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා නම් මිනිසාගේ සෞඛ්‍යයට හිතකර අන්දමින් නිපදවලා තියෙනවා නම් දුවේ පුතේ ඒක තමයි අපි කියන්නේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාවය කියලා. එවන් ආහාරයක් අපිට කියන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් කියලා. එවැනි ආහාරයක් බය නැතුව පරිභෝජනය කරන්න පුළුවන් පුතේ. right එවැනි ආහාරයක් පරිභෝජනය කිරීමෙන් අපිට අනුතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමෙන් පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා. එහෙනම් ආහාර තත්ත්ව කළමනාකරණ පද්ධති මගින් විශේෂයෙන්ම HACCP වැනි කළමනාකරණ පද්ධති මගින් මෙවැනි අනතුරු වලින් ආහාර වගේම ආහාර ආරක්ෂා කරමින් ආහාරයට අනුතුරු වෙන්න පුළුවන් දේවල් හඳුනාගෙන hazard analysis critical control point HACCP කියන පද්‍රව විශ්ලේෂණ අවදි පාලන කළමනාකරණ පද්ධතියක් වෙන්න පුළුවන් අනතුරු පාලනය කළා ඒ සඳහා අවදි සීමා ඒවා පාලනය ඉමීඩියට්ලි පාලනය කරන්න ඕන තත්ත්ව තියෙනවා ඒවා පාලනය කිරීම සඳහා කටයුතු කරමින් ආහාරයේ තියෙන අනුතුරුදායක බව මගහරමින් පාරිභෝගිකයාට උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු ආහාර නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන
පාලනය සිදු කරනු ලබන කටයුතු සිදු කරන ලබන කළමනාකරණ පද්ධතියක් තමයි HACCP කළමනාකරණ පද්ධතිය කියන්නේ. ඒ වගේම ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් අපි ISO 22000 ඒ වගේම FSSC 22000 වගේ කළමනාකරණ පද්ධති විශේෂයෙන් අපි ඉදිරියේදී ඒවා සම්බන්ධයෙන් දුවල පුතාලෙන් අහනවා මොනවද මේ පද්ධති කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. එහෙනම් පුතේ ආහාරයට ගන්න දේ බාහිර අනුතුරුදායක ද්‍රව්‍ය වලින් තොරව කාගේද පුතේ මිනිසාගේ සෞඛ්‍යයට හිතකර අයුරින් නිපදවා තිබීම තමයි පුතේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිත බව කියලා කියන්නේ. අපි දන්නවා කිසිම ආහාරයක් පුතේ 100% ආරක්ෂිත නැහැ. ඒ නිසා ඕනෑම ආහාරයක අවදානමක් තියෙනවා. අපිට කිසිම දෙයක් 100%ක්ම ආරක්ෂිතයි කියන්න බෑ පුතේ. ඒකයි කිසිම ආහාරයක් පුතේ 100%ක් ආරක්ෂිත නැති අතර ඕනෑම ආහාරයක අවදානමක් තියෙනවා පුතේ. ඕනෑම තත්ත්වයක් අවදානම් තත්ත්වයකට ලක් වෙන්න පුළුවන්. මේ ආකාරයේ ජීව විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක සහ භෞතික විද්‍යාත්මක අවදානමකට අනතුරුකට ආහාරයක් මුහුණ දෙන්න තියෙන අවස්ථාවන් තියෙන්න පුළුවන් පුතේ. හැබැයි මේකෙදි වැදගත් වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව අවදානම අවම කර ගැනීම. එහෙම කියලා අපිට මේ හැම ආහාරයක්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ වගේ තියෙන අනතුරුදායක තත්ත්ව, අනතුරුකට ලක් වෙන්න තියෙන තත්ත්ව පාලනය කළා, අවම කළා, අනතුරු විශ්ලේෂණය කළා, අඳුරලා ඒවා වළක්වා ගැනීම සඳහා අනතුරු ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් ඒ කියන්නේ මේකෙදි වැදගත් වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව පුතේ ඒවායේ අවදානම අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. බලන්න. එහෙනම් දරුවනේ නමුත් මෙහිදී වැදගත් වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව අවදානම අවම කර ගැනීම. රයිට් 160 වෙනි ප්‍රශ්නෙට යනවා පුතේ අපි සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සැකසීමේදී ආහාරයට අනතුරු විය හැකි මූලික ආපදා 4ක් සඳහන් කරන්න කියලා. අපි දැනටමත් ඒ ගැන කතා කරලා තියෙන්නේ 3ක් ගැන කතා කරා නේද පුතේ? විශේෂයෙන්ම භෞතික ආපදා, රසායනික ආපදා, ජෛවීය ආපදා සහ විකිරණශීලී ආපදා විදිහට අපිට කියන්න පුළුවන් නේද පුතේ? ෆුකුසිමා අනතුරු මගින් ඇතිවෙච්ච නේද පුතේ ව්‍යසනය අපිට මතකයි. මේ විශේෂයෙන්ම මේ වෙච්ච විකිරණශීලී ආපදා වෙන්න පුළුවන් පුතේ. දැන් අපි දන්නවා අපේ රටෙන් අපනයන කරපු ටූනා මත්ස්‍යයන් සඳහා තහනම් කරා ශ්‍රී ලංකාවෙන් ටූනා මත්ස්‍යයන් ආනයනයේ යුරෝපීය සංගමය මගින් තහනම් කරන ලැබුණා පුතේ. හිස්ටමීන් තිබීම නිසා 2006 වර්ෂයේදී හිස්ටමීන් තිබීම නිසා පුතේ තහනම් කරා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද විශේෂයෙන්ම කරවල බැක්ටීරියා විශේෂයක් නිසා පුතේ ඒ විදිහට කරවල ආනයනය ශ්‍රී ලංකාවෙන් තහනම් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන කුරුදු ආනයනය තහනම් කරලා තියෙනවා. මේ කුරුදු වල අපි විශේෂයෙන්ම අපද්‍රව්‍ය විශේෂයක් පැවතීම නිසා අපේ රටින් කුරුදු ආනයනයත් එක්තරා අවුරුද්දකදී තහනම් කරලා තියෙනවා. රයිට්? හරි. ඒ ආකාරයට මේ තහනම් වෙච්ච අවස්ථාත් විශේෂයෙන් අපිට කියන්න පුළුවන් මේ අනතුරුදායක තත්ත්ව ආහාර තුල උද්ගත වීම නිසා. රයිට්? බලන්න එහෙනම් අපෙන් අහන්නේ බලන්න දුවේ පුතේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සැකසීමේදී ආහාරයට අනතුරු විය හැකි මූලික ආපදා ආකාර 4ක් සඳහන් කරන්න කියලා අපෙන් අහනවා. රයිට් බලමු. අන්න පළවෙනි එක තමයි පුතේ අංක එක තමයි පුතේ ජෛවීය ආපදාවක් බයොලොජිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන් පුතේ. ශුද්‍ර ජීවීන් මගින් ඇති කරන තත්වයක් වෙන්න පුළුවන් පුතේ මේකෙදි. එහෙම නැත්නම් අපි දන්නවා වෙනත් ජීවීන් මගින් පුතේ හානි කරන්න පුළුවන් ආහාරවලට වෙනත් අපි දන්නවා මහා ජීවීන් මගින් හානි වෙන්න පුළුවන් පුතේ. කෘමි සතුන් ඒ වගේම මීයන් වගේ අපි දන්නවා මහා ජීවීන්ගෙන් හානි වෙන්න පුළුවන් පුතේ. ඔවුන්ගේ අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් මේ ආහාරවලට. විශේෂයෙන්ම ජෛවීය ආපදායට ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා මේ පැරසයිට් වගේ දේවල්. නැත්නම් අපි දන්නවා පරපෝෂිත ආකාරවලින් හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ප්‍රධාන වශයෙන් ශුද්ධ ජීවි ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් ඉන්නවා පුතේ. මේ රෝග ඇති කරන්න හේතුකාරක වන ලෙඩ රෝග ඇති කරන්න හේතු වන ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් අපි දන්නවා සැල්මොනෙල්ලා, ෂිගෙල්ලා නේද? අපි දන්නවා අතිසාරය නේද පුතේ? උණ සන්නිපාතය ඇති කරන්න හේතු වෙනවා පුතේ. අපි දන්නවා සැල්මොනෙල්ලා ටයිප් නේ ෂිගෙල්ලා නේද? සැල්මොනෙල්ලා ටයිප් තමයි උණු සන්නිපාතය, අතිසාරය තමයි ෂිගෙල්ලා නේද පුතේ? මේ අපි දන්නවා මේ විවිධ ආහාර වලට හානි කරන්න පුළුවන් ආහාර ආසාදනය කරන්න පුළුවන් බොහෝ විට ඇතම් විට මේ අපි දන්නවා ආසාත්මිකතාව ඇති කරන්න පුළුවන් මරණය පව ඇති කරන්න පුළුවන් ශුද්‍ර ජීවි ආකාර මගින් ආහාර නරක වෙන්න පුළුවන් පුතේ. ඇතම් විෂ ශ්‍රාවය කරන ශුද්‍ර ජීවීන්ගේ අපි දන්නවා ඇෆ්ලොටොක්සින්, නියුරොටොක්සින් වගේ විෂ සහිත අපි ආහාර වර්ග අපිට සඳහන් කරන්න පුළුවන්. ඒවා
මගින් මේ විෂ තත්ත්ව ඇති වෙන්න පුළුවන් ආහාරවලට බයොලොජිකල් හසාඩ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම කෙමිකල් හසාඩ් එකක් දැන් අර මත්ස්‍යයන්ගේ තියෙන හිස්ටමින් වගේ රසායනික ආපදාවක් වෙන්න පුළුවන් පුතේ රසායනික ද්‍රව්‍යයක් නිසා. ඒ වගේම භෞතික ආපදාවක් වෙන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම දුහවිලි වගේ ද්‍රව්‍ය වෙනත් අපි දන්නවා ලෝහ වර්ග වීදුරු වගේ දේවල් ග්ලාස් බ්‍රේකේජ් එකකදී එකතු වෙන්න පුළුවන් පුතේ. මේ බාහිරින් සතුන්ගේ මල ද්‍රව්‍ය වගේ දේවල් අපද්‍රව්‍ය දුහිලි වගේ අපද්‍රව්‍ය ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම විකිරණශීලී ආපදා ඇති වෙන්න පුළුවන් පුතේ. අපි දන්නවා විකිරණශීලී ආපදා ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා විවිධ විකිරණ වලට නිරාවරණය වීම නිසා මේ ආහාර වලට විකිරණශීලී ආපදා වලට ලක්වීමට හැකියාව ලැබෙනවා. පළවෙනි එක විදිහට ජෛවීය ආපදා කතා කරේ පුතේ. දෙවෙනි එක තමයි කෙමිකල් හසාඩ් රසායනික ආපදා. තුන්වෙනි එක අපි දන්නවා ෆිසිකල් හසාඩ් නැත්නම් භෞතික ආපදා. හතරවෙනි එක අපිට විකිරණශීලී ආපදා අපිට හඳුන්වන්න පුළුවන්. ඒවට අපි රයිට් මේ සිද්ධිය වලට අපි විශේෂයෙන්ම සිද්ධාන්ත පාඩම් වලදී උදාහරණ කතා කරලා තියෙනවා පුතේ. අපි ප්‍රශ්නෙට අදාළව මෙතෙන්ද සිද්ධාන්ත පාඩම් වල කතා කරපු සිද්ධාන්ත කොටත් විස්තර කරන්නේ මේ කොටසට ප්‍රශ්නෙට අදාළ පිළිතුර පමණයි දෙන්නේ පුතේ. ඔබෙන් මේ ප්‍රශ්නය යටතේ මෙන්න මේ ආකාරයට ඇහුවොත් ප්‍රශ්නය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් සැකසීමේදී ආහාරයට අනුතර වෙන්න පුළුවන් මූලික ආපදා ආකාර 4 විතරයි පුතේ අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. ඔබට ඒක ලියාගත්තා නම් ලකුණු ටික හම්බ වෙනවා. ඒක සාමාන්‍ය ලකුණු 3යි 6යි 9යි 12ක් ආකාරයට දෙන්නත් පුළුවන් පුතේ. ලකුණු 2යි 4යි 6යි 8ක් විදියට දෙන්නත් පුළුවන්. නැත්නම් ලකුණු 1 ගානේ 2 3 4 එක යනුව ලකුණු ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් පුතේ මාකින් එකට අනුව. එහෙනම් ජෛවීය ආපදා, රසායනික ආපදා, භෞතික ආපදා හා විකිරණශීලී ආපදා. මතක තියාගන්න තියෙන්නේ අපිට ආපදා තුනක් නම් මතකයිනේ. බයොලොජිකල් හසාඩ්, කෙමිකල් හසාඩ්, ෆිසිකල් හසාඩ්. නැත්නම් ජෛවීය ආපදා, රසායනික ආපදා හා භෞතික ආපදා අපිට මතක තියාගන්න ඕනේ එකක් හතරවෙනි එක විදිහට විකිරණශීලී ආපදා වලට පුතේ ලක්වීම සිදු වෙන්න පුළුවන්. රයිට්? හරි. හොඳයි දුවේ පුතේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්නයි දුවේ පුතේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කොටස් වලින් ඉදිරි සමාලෝචන ප්‍රශ්න දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරන්න.